නෙත් අසපුව නෙත් අසපුව අවබෝධයෙන් දිව්‍ය අර්ථවත් කරගන්නට ඔබට මඟ විවර කරන්නේ මුළු මහත් දේශීය පැතුම් ඉටු වේවා සයිකල් හඳුන්කෝරු මේ බලාපොරොත්තුවේ ස්වදයි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අප සූදානම් වෙන්නේ සෙනසුරාදා සිට්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. පසුගිය සතියේ අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සිට්නෙත් අසපුවට වැඩියේ නැහැ. හේතුව ගිය සතියේ ඊට හේතු වුණු ප්‍රධානම කාරණාව බවට පත් වුණේ අසිරිමත් ස්වර්ණමාලී මහා සෑයට පූජා කරනු වස් ඒ උතුම් වූ මහා සෑය වඳින්න එන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ලබා දීම උදෙසා පිච්චමල් රෝපණය කරන පිච්චමල් වට්ටියක් ලබා දීම උදෙසා රෝපණය කෙරුණු පිච්චවනය නම් වූ මහානර්ග උද්‍යානයේ රෝපණ කටයුතු ආරම්භ වීම නිසා එහි මුහුරත් අවස්ථාව මංගල අවස්ථාව රමණීය උද්‍යානයක මූලාරම්භය පසුගිය සෙනසුරාදා සිදු වූ නිසා ඒ උතුම් පින්කම හේතු කොටගෙනයි අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ පසුගිය සතියේ වැඩසටහනට වැඩම කරන්නට නොයතුනේ. ඒ කොහොම නමුත් අපේ ශ්‍රාවකයෝ අතිශයින්ම විශාල වූ පිරිසක් ඓතිහාසික අනුරාධපුරයට ඒ දවස වන විට එකතු වී සිටියා. දසදහස් සංඛ්‍යාත පිරිසක් ඒ අතර මේ තන්තිරිමලේ යන මාර්ගයේ අභිනවයෙන් නිදු කෙරෙන පිච්ච වනයට ඒකරාශී වී සිටියා මේ මහානීය පින්කමට එකතු වෙන්නට. ඒ සෑම සියලු දෙනාත් මේ වන විට අපි දන්නවා මේ මොහොතේ ඔබේ රේඩියෝවේ නෙත් සුසර කොට අහන්නට සූදානම් වෙන්න සිටින මොහොතේ ඒ ගිය සෙනසුරාදා තමයි අපේ ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය යෙදিলা තිබුණේ. ඉතින් ඒ නිසා අපේ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ පසුගිය සෙනසුරාදා දිනයට යෙදුණු 33 වන ජන්මදිනය නිමිත්තෙන් අපි සුභාශිර්වාද එකතු කරනවා. අපේ ශ්‍රාවකයන්ගේ හදවතේ තිබෙන සුභාශිර්වාදයයි උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය සුබ උපන් දිනයක් කියමින් අපි ප්‍රාර්ථනා කරනවා. අදත් අපි උන්වහන්සේට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකවයි ආරාධනා කළේ සෙනසුරාදා සිට්නෙත් අසපුව වැඩසටහන තුල ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව තුල තවත් දහම් කාරණා අපේ ශ්‍රාවක සිත් තුලට එකතු කරන්නට. එදින අපිට ඒ පුණ්‍ය භූමියේ සිට මහා පින්කමක් කරන්නට ධර්මානුශාසනාවක් කරන්නට තිබෙන ඉඩ අවකාශ නැති වුණා. කෙසේ නමුත් උන්වහන්සේ දා පොරොන්දු වුණා අපි ලබන සෙනසුරාදා සිට්නෙත් අසපුව ඒ සඳහා යොදා ගනිමුයි කියා. ඉතින් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොතේ එහි දායකත්වයේ දරන්නේ දෙහිවල අල්විස් ප්‍රදේශ නම්බර 32 නිවසේ තිසංක තැන්නගේ සහ සඳමාලා තැන්නගේ කියන පින්වතුන් තමයි අද දායකත්වයේ දරන්නේ. අරමුණු රාශියක් තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනාව අවසානයේදී ඒ උතුම් වූ අරමුණු කෙරෙහි අවධානය යොමු කොට ඔබට ආශිර්වාද කරાવી. ඒ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම්ව සිටින මොහොතේ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සිට්නෙත් අසපුව ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ උතුම්
ධර්මයේ කෙරෙහි තාම ශ්‍රද්ධාවෙන් සිත පහදවාගත්ත පින් ඇති ඔබ හැම දෙනාටමත් ඒ වගේම අද දායකත්වයෙන් එකතු වෙන දෙහිවල අල්විස් ප්‍රදේශයේ අංක 32 නිවසේ පදිංචි තිසංක තැන්නගේ සහ සඳමාලා තැන්නගේ පින්නතුන්ටත් සියලුම දෙනාට යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවය පිණිසම සියලුම පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරමින් හැම දෙනාටම සිත්වල උතුම් නිරාමිස සැනසෙල්ල මානසික සුවපත් භාවය සැලසෙන්නටත් ඊ타ත්ම මෙත් සිතින් ආශිර්වාද කරමින් අද උතුම් ධර්මානුශාසනාව මේ විදිහට අපි ආරම්භ කරනවා. පින්වත්නි, අපේ වර්තමානයේ පවතින ලෝකයේ තුල උද්ගතව තියෙන වාතාවරණය එක්ක ඒ පිළිබඳව ඔබව දැනුවත් කළ යුතු අගනා බුද්ධ වචනයකට අවධානය යොමු කරන්නටයි මේ මොහොතේ ඇත්තටම අපේ මාතෘකාව තීරණය කරන්නේ. අපේ මේ ලෝකයේ භාග්‍යතුන් වහන්සේ උදෙසා පුෂ්ප උද්‍යානයක් නිම වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා නිම වෙන උතුම් පුෂ්පෝද්‍යානය රජවරුන්ගේ කාලයෙන් පස්සේ මෑත භාගයේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා උදෙසා මහා සංඝරත්නය අතින් වන්දනාමාන කරවීමට පිච්චමල් දන්සැලක් පිණිස නිම වෙන ඒ උතුම් මහා පුෂ්ප උද්‍යානය තුන් ලෝකයේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ සිටින යම් ප්‍රදේශයක් තියෙනවා නම් මේ තුන් ලෝකෙම ඒ අනුරාධපුර රාජධානිය අනුරාධපුර රාජධානියම තමයි ඒ උතුම් පුෂ්ප උයන නිම වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව එහි ආනිසංස අහලා හිතේ ගෞරවය ශ්‍රද්ධාව ඇති කරවන්නට අපි දේශනාවක් අද දවසේ සිද්ධ කරන්නම් කියලා යම් කිසි පොරොන්දුවක් වුණා එදා පුෂ්ප උයනේදී. හැබැයි අපි අපේ වරුණ මහත්මයාත් අපි සාකච්ඡා කළා ඉක්මන් දවසක ඔබට ඒ අපූර්ව පුෂ්ප උයනට ඔබත් පැමිණිලා අපි දන්නවා net ශ්‍රාවක ශ්‍රාවිකාවන් බොහෝ දෙනෙකුට සිත්නෙත් අසපුව සජීවීව සවන් දෙන්නට ලැබෙන අවස්ථා බොහොම ජීවිතේ පින ඇති අයට ලැබිලා තියෙනවා. ඒ අනුරපුර නිම වෙන අසිරිමත් පුෂ්ප උයනේ සිට අපි පින්වත්නි ඒ උතුම් පුෂ්ප පූජාවේ ආනිසංස පිළිබඳ දේශනාවකොත් සජීවීව සවන් දෙන්නට ඔබට ඉදිරි කාලයක අවස්ථාව සැලසෙනවා. ඉතින් අද මම මේ වෙලාවේ ලෝකයේ උද්ගතව තියෙන තත්වයක් එක්ක මගේ හිතට නැගුණ අපූර්ව බුද්ධ වචනයක් තියෙනවා. ඒ ගැන කතා කළ යුතුයි කියලා මගේ අද දවසේ දේශනාවේ මාතෘකාව විදිහට තීරණයක් ගත්තා. මොකද අපේ මීට හරියටම සතියකට පෙර පින්වත්නි එදා ඒ අපූර්ව පින්කම සිද්ධ කළා දසදහස් සංඛ්‍යාත net ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිරිසක් රථ වාහන විදිහටත් 3000කට අධික වාහන ප්‍රමාණයක් මහා තද බදයක් එක්ක ඒ සියලු දෙනාගේම සිත්වල තිබුණේ භාග්‍යතුන් වහන්සේ උදෙසා පිච්ච පැලයක් රෝපණය කරන මහා ගෞරවාන්විත හැඟීමක්. ඔවුන් බොහෝ බාධා මැද්දේ විශේෂයෙන්ම ඉන්ධන හිඟ කාලේ එපමණ විශාල පිරිසක් මේ විදිහට සමහරලාට කොරෝනා වසංගතය එන්න ආපහු මිනිස්සු අතරේ වැඩි වෙනවා කියලා කතා බහ එන කාලේ ඒ තරම් විශාල පිරිසක් දසදහස් සංඛ්‍යාත පිරිසක් එදා අනුරපුරට එකතු වුණේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිම වෙනේ උතුම් පින අනුමෝදන් වෙලා තමන්ගේ අතින් පිච්ච පැලයක්
රෝපණය කරන්න. පින්වත්නි අපි සාකච්ඡාවේ ගැන කතා කරමු. හැබැයි ඒ සතිය තුළ ඒ හරියටම මීට පෙර ගිය සෙනසුරාදා සිද්ධ වෙච්ච උදෑසනේ පින්කමේ සිට අද දවස වෙනකොට හරියටම සතියක් ගෙවෙන තැන අපේ දකිනවා මේ සතිය තුළ ලෝකයේම යම්කිසි කතා බහක් තුළ ඉන්නවා යම් ආකාරයක තුන්වෙනි ලෝක යුද්ධයකට මගක් හැදෙනවාද රටවල් අතරේ යම් විරසක වීම රටවල් දෙකට බෙදීමක් මෙතන සිදු වෙනවාද අසවල් රටත් එක්ක මේ රටවල් එකතු වෙලා අනිත් පැත්තෙන් මේ රටත් එක්ක මේ රටවල් එකතු වෙලා ලෝක යුද්ධයකට මගක් හැදෙනවාද මේ ලෝකයේ මිනිස්සු අතරේ න්‍යෂ්ටික ආයුධ පිළිබඳව ලෝකයම විනාශ කළ හැකි මහා පුපුරන ද්‍රව්‍ය පිළිබඳව මිනිස්සුන්ගේ හිත්වල පීඩනයක් බයක් තැති ගැනීමක් එක රටක නෙමේ හැම රටකම මිනිස්සු තුල තියෙනවා. අපි දැක්ක දෙයක් තමයි බොහෝ රටවල් වල බෞද්ධ කියන වචනේ පැත්තකින් තියලා බැලුවත් ඕනම ආගමිකයන් අතරේ ඕනම ජාතික ඕනෑම රටක අය අතරේ බහුතර මිනිස්සුන්ගේ මතේ තිබුණේ යුද්ධ බිය මිනිස්සුන්ට නැති වේවා. අපි දැක්කා ගොඩාක් රටවල් වල මිනිස්සු ඒ අය පින්වත්නි මේ බුදුරජාණන් සරණ ගියායම නෙමෙයි. මුතේ බොහෝ දෙනාගේ හිතවල තිබුණේ කිසිවෙකුට හිංසාවක් නොවේවා. යුද්ධ බියෙන් මේ ලෝකය නිදහස් වේවා. මිනිස්සු හැම තිස්සෙම සමගිය සතුට ඒක හොයනවා. අපි දැක්කා යුක්‍රේන වැසියන්ට සමහර වෙලාවට මේ වෙලාවේ ඇති වෙලා තියෙන යුද බිය නිසා උන් රටින් පලා යනකොට ලෝකෙම රටවල් වල මිනිස්සු ඒ අයට අර තමන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව හරිම සත් අරමුණින් ඇති කරගෙන ඉන්නවා. අනේ මිනිස්සු ආරක්ෂා වේවා. ඒ වගේම තුන්වෙනි ලෝක යුද්ධයකට මග හැදෙනවද කියලා කතිකාවක් එනකොට අපි දැක්ක ලෝකෙ ගොඩාක් මිනිස්සු සමහරලාට විදේශ රටවල විවිධ ඇත්තෝ සමාජ ජාලවල පවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ එවැනි ලෝක යුද්ධ නම් ඇති වෙන්න එපා. ඒවා ලෝකයේ බොහෝ දෙනා සමහරව මන් දැක්ක කියනවා මිනිස්සු කරන අපරාධ නිසා කිසි දෙයක් දන්නේ නැති අහිංසක තිරිසංගත සත්තු පවා මේ විනාශ වලින් මිය යනවා. ඒ නිසා ලෝකයේ සියලු මිනිස්සු මැරලා ගියත් කිසිම සතෙකුට නම් හිංසාවක් වෙන්න එපා. මේ වගේ පින්වත්නි ආගම් ජාති ભેද රටවල් පාට වර්ණ ධනය කුලය බලය හැම දෙයක්ම පැත්තක දාගෙන මිනිස්සු තුළ හරි අපූර්ව මෛත්‍රී සහගත හැඟීම් ඉස්මතු වෙනවා දැක්කා. මිනිස්සු හැමදාම සමගියෙන් ඉන්න ප්‍රිය කරනවා. කවුරුත් කැමති සමගිය කියන එකට. හැබැයි පින්වත්නි කොච්චර සමගියක් ඇති කරගන්න මිනිසුන්ට ඕනකම තිබ්බත් කොච්චර දඬුවම් වලින් සතුරු වෛරීකම් වලින් තොරව මිනිස්සු සුවසේ ඉන්න ඕනේ කියලා හැඟීම තිබ්බත් මොනතරම් ඒ උවමනාව තිබ්බත් හැමදාම යුද්ධ. මොකද ඇත්තට මේකට හේතුව දැන් අපේ ලෝකේ කොහේ දිහා බැලුවත් මිනිස්සු සමගියෙන් ඉන්න තැන පුදුම සතුටක් තියෙනවා. එකිනෙකා එක්ක වෛරයෙන් බැඳෙන්නේ නැතුව යුද්ධ බියක් නැතුව මිනිස්සුන්ට වාසය කරනකොට එතන පින්වත්නි අයට මහා සැනසීමක් තියෙනවා. මිනිස්සු ඒ සැනසීමට කැමති. ඒකට අකමැති නෑ. දැන් මේ වෙලාවේ යුද්ධ බිය තියෙන්නේ ප්‍රබලවම යුක්‍රේන වැසියන්ට. හැබැයි අපි ලංකාවේ බොහෝ දෙනා අපි දැක්කා රටක් විදිහට යුක්‍රේනය හැමදාම අපේ රටට ප්‍රශ්නවලදී පිටුපෑවා. රුසියාව හැම වෙලාවෙම ලංකාව වෙනුවෙන්
පැත්ත ගත්ත ලංකාව වෙනුවෙන් පෙනී හිටිය ලංකාවට උපකාර කළා. ඒ නිසා බොහෝ දෙනා මේ මොහොතේ යුක්‍රේන වැසියන් බීතියකින් ඉන්න නිසා ඔවුන්ට යම් ආශිර්වාදයක් කළාට අනේ ඔවුන්ගේ හිත්වල බිය තැති ගැනීම ඇති නොවේවා කියලා ආශිර්වාද කළාට යුද වදින රුසියාව කෙරෙහිත් බොහෝ දෙනාට ඔවුන් තමයි අපිට මිත්‍රශීලී රට කියලා බොහෝ දෙනා රුසියාව වෙනුවෙනුත් ලාංකිකයෝ පෙනී ඉන්නවා. සමහරු යුක්‍රේන වෙනුවෙන් පෙනී සිටිනවා. මේ සතිය, මේ ගෙවෙන සතිය ලෝකෙම මේ දෙරටක් අතරේ ඇතිවෙච්ච ආරවුල ලෝක යුද්ධයක් මට්ටමට යයි කියන මානසිකත්වය නිසා මේක තමන්ගේ ප්‍රශ්නයක් කරගත්තා අපි දැක්කා හැම රටක්ම. අපි දකිනවා මීට කලින් රටවල් අතරේ යුද්ධ තියෙනවා. හැබැයි කොච්චර තිබ්බත් මේක ලෝක යුද්ධයක් වෙලා අපිටත් තමන්ටත් බලපෑමක් වෙයි කියලා ලෝකයේ සියලු මිනිස්සු යම් අවධානයක් ප්‍රබලව වෙනදා තිබුණු යුද්ධවලට වඩා මේ ගෙවුණු සතිය ඇතුලේ ඇති කරගෙන ඉන්නවා අපි දැක්කා. ඒ නිසා මම හිතුවා මේ මොහොතට ගැළපෙන බුද්ධ වචනයක්, අපූර්ව බුද්ධ වචනයක් තියෙනවා මේ දේශනාව සිටනේ තසපුව මේ ගෙවුණ අවිනිශ්චිත සතිය තුල මේ සිද්ධ වෙච්ච සිදුවීම අලලා බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදය මතක් කළ යුතුයි කියලා. පින්වත්නි, සක්‍ර දෙවියෝ කියන්නේත් නායකයෙක්, දේශපාලකයෙක්, දිව්‍ය දේශපාලකයෙක්, දෙව්ලොව දිව්‍ය දේශය පාලනය කරන නායකයෙක්. මෙතුමා යුද්ධවලට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම සුරාසුර යුද්ධයට සක් දෙවියන් මුහුණ දෙනවා. ඒ යුද්ධය මෙහෙවනවා. පින්වත්නි, වේපචිත්ති අසුර නායකයාත් සක් දෙව් රජුත් අතරේ මේ යුද්ධය සිදු වෙනවා දෙව්ලොව. ඒ නිසා යුද්ධ ගැන සක් දෙවියන්ටත් ප්‍රශ්න තියෙනවා. දවසක් සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා අහනවා, ස්වාමීනි, යුද්ධ නැතුව සාමයෙන් ජීවත් වෙන්න මිනිස්සුන්ට කොච්චර ඕනකම තිබ්බත් දඬුවම් කිරීම වලින් තොරව එකිනෙකා කෙරෙහි සතුරුකම් කරගන්නේ නැතුව ජීවත් වෙන්න අවශ්‍යතාවයේ ස්වාමීනි දෙවියන්ටත් තියෙනවා, මිනිසුන්ටත් තියෙනවා, අසුරයින්ටත් තියෙනවා, නාගයින්ටත් තියෙනවා, ගන්ධර්වයන්ටත් තියෙනවා, තවත් අනිකුත් බොහෝ දෙනාටත් ඒ අවශ්‍යතාවය තියෙනවා. යුද්ධ නැතුව ඉන්න ඕනේ කියලා, යුද්ධ බිය නැති මානසිකත්වයේ දෙවියන්ට මිනිසුන්ට මේ හැමෝටම තියෙනවා. කවුද මේ කියන්නේ? සක්‍ර දෙවියෝ. බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, මේ වගේ සතුරුකම් කර කර, වෛර කර කර, දඬුවම් කර කර, ගහමරාගෙන මෙහෙම යුද්ධත් එක්ක ජීවත් වෙන්න අකමැතිකම මේ හැමෝටම තියෙනවා. එයා කැමති සාමයෙන් සමගියෙන් ඉන්න. ඒ නමුත් ස්වාමීනි, නිරන්තරයෙන්ම සතුරුකම් හැදෙනවා. දෙවියන් අතරෙත් සතුරුකම් හැදෙනවා, මිනිසුන් අතරෙත් සතුරුකම් හැදෙනවා, අසුරයෝ අතරෙත් සතුරුකම් හැදෙනවා, නාගයෝ අතරෙත් සතුරුකම් හැදෙනවා, ගාන්ධර්වයෝ අතරෙත් සතුරුකම් හැදෙනවා, අනෙක් ලෝකවල නොඑක් දෙනා අතරෙත් සතුරුකම් හැදෙනවා, යුද්ධ ඇති වෙනවා, වෛරකම් ඇති වෙනවා, දඬුවම් කරනවා. ස්වාමීනි, වෛරීව වාසය කරමින් එකිනෙකා එක කෝලහල කරගන්න සිද්ධ වෙනවා. ඇත්තටම ස්වාමීනි, මොන දෙයකට බැඳිච්ච නිසාද මෙච්චර සමගියට ප්‍රිය කරද්දිත් යුද්ධ ඇති වෙන්නේ? මේ තරම් දඬුවම් වලින් නිදහස් වෙලා ඉන්න කැමති උනත්, සමගියෙන් ඉන්න කැමති උන, හතුරුකම් කරන්න නැතුව ඉන්න ඕනකම තිබ්බත් ඇයි මේ හැමතිස්සෙම යුද්ධ ඇති වෙන්නේ? අපි මේ ප්‍රශ්නය සක්දෙයියෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට උන්වහන්සේ දෙන පිළිතුර පින්වත්නි හරිම වටිනවා. මේ වෙලාවේ මේ පවතින ප්‍රශ්නෙට එතන හරි අපූර්ව දෙයක්.
මේ ප්‍රශ්නය අහන්න කලින් සක්‍ර දෙවියන් පිළිබඳව බුදුරජාණන් වහන්සේට අපූර්ව පැහැදීමක් තියෙනවා. ඒ මොකද කෙනෙක් සක්දෙවි කෙනෙක් බවට පත්වෙන්නේ දැන් සක්‍ර දෙවියෝ දෙව්ලොව යුද්ධ කරන නොයෙකුත් දේ තියෙනවා. හැබැයි සක්‍ර දෙවියන් බවට පත්වෙන්නේ හොඳ පිරිසිදු කුසලසිත බොහෝ කලක් සසරේ පවත්වපු නිසා. නැත්තම් පින්වත්නි අපිරිසිදු සිත්වලම කෙලෙස් සහිත දූෂිත වෙච්ච හිත්වලම ආවනම් දෙව්ලොව මහේසාක්‍ය සක්‍ර දෙවියෝ වෙන්න බෑනේ. එහෙනම් තිරිසංගත ලෝකෙක ඔය ගැඩවිලෙක් කැරපොත්තෙක් මොකෙක් හරි සතෙක් වෙනවනේ. අපිරිසිදු සිතුවිලි අකුසල සිතුවිලි දූෂිත සිතුවිලිම හිතේ පවත්ත හිටියනම් සක්‍ර දෙවියෝ කියන්නේ බොහෝ කාලයක් තිස්සේ සසරේ පිරිසිදු සිතුවිලි පවත්වපු කෙනෙක්. පිරිසිදු සිතුවිලි පවත්වපු කෙනෙකුට විශේෂයෙන්ම ධර්ම කාරණයක් තේරුම් කරලා දෙන්න පහසුයි. පිරිසිදු සිතුවිලි සසරේ පවත්වපු කෙනෙකුට වහා ධර්මය අවබෝධ කරගන්න පහසුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිතනවා මේ සක්‍ර දෙවියෝ හොඳ දහම් ගැටලුවක් මේ වෙලාවේ විමසනවා නම් මෙයා මේ කියා දෙන කාරණාවේ අර්ථය හොඳට තේරුම් ගනි. අවබෝධ කරගනි. ඇත්තරම පින්වත්නි සක්‍ර දෙවියන් සෝතාපන්න ඵලයට පත් වෙන්නේ මේ ප්‍රශ්නයත් එක්ක දෙන උත්තර පෙළ නිසා. ඒ නිසා මේක හරි සුවිශේෂ අවස්ථාවක්. සක්දෙවියෝ සෝවාන්ුනේ මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේගෙන් ගන්න පිළිතුරුත් එක්ක. අද අපිට මේ වෙලාවේ ලෝකයේ පවතින ප්‍රශ්නෙටත් බුදුරජාණන් වහන්සේ මේ දෙන පිළිතුර ඊටාම ජීවමාන පිළිතුරක්. ඒ නිසාමයි මේ මොහොතේ මේක කතා කළ යුතුයි කියලා අදහස් කරේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය ඕක. හැමදාම සාම සාකච්ඡා කර හිටියට යුද්ධම මොකද? දැන් බලන්නකෝ යුක්‍රේනෙත් බලාපොරොත්තු වෙනවා සාම සාකච්ඡා කරන්න රුසියාවත් එක්ක. හැමදාම ලෝකේ රටවල් අතරේ සාම සාකච්ඡා තියෙනවා මානව හිමිකම් රකින්න කතා කරනවා. කතා කරන අය අතින්ම හැමදාම මිනිස්සුන්ට දඬුවම් කරනවා යුද්ධ කරනවා. කොච්චර දැන් මේවට සංවිධාන හදාගෙන සමුළු හදාගෙන මානව හිමිකම් රකින්න මේ මෙච්චර මහන්සි වෙන මොකටද? කැමති මේගොල්ලෝ හැමදාම සමගියෙන් ඉන්න සතුටින් ඉන්න සතුරුකම් කරන්න නැතුව ඉන්න. හැබැයි මොකටද අරහෙන් න්‍යෂ්ටික අවි අර ආයුධ හදන්නේ මොකෝ? මේවා කතා කරන රටවල්ම නෙපින්වත්නි ලෝකෙ එක ආයුධයකින් එක ප්‍රහාරකින් ලෝකයක් විනාශ කරන්න පුළුවන් ඒවා හදන මිනිස්සුම මේ ලෝකයේ මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ. සාම සාකච්ඡා තියන්නේ මේ මිනිස්සුමයි. සක්දෙවියෝ අහන්නේ ඇයි මෙච්චර සමගියට සතුරුකම් නොකර දඬුවම් නොකර යුද්ධ නොකර ඉන්න කැමැත්ත තිබ්බට ඇයි ස්වාමීනි මොකක් හින්දාද මෙච්චර මේ හැමදාම යුද්ධ? බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන්ගේ පළවෙනි ප්‍රශ්නයට දෙන පිළිතුර තමයි පින්වත්නි මේ විදිහට හැමදාම මේ තියෙන වමනාව ඉෂ්ට නොවි යුද්ධ ඇති වෙන්නේ කාරණා දෙකක් නිසා. දෙකක්. ඒ මොකද්ද? පින්වත්නි එකක් තමයි ඉරිසියාව. දෙවෙනි එක තමයි මසුරුකම. ඉරිසියාවයි මසුරුකමයි. සක්‍ර දෙවියෝ ලේසි කෙනෙක් නෙමෙයි. හරිම ප්‍රඥාවන්තයි. දැන් අපිට නම් පින්වත්නි ඉරිසියාව කියන වචනේ පුංචි කාලේ ඉඳන් ඇහිලා තියෙන වචනයන්නේ. මසුරුකම කියන වචනේ පුංචි කාලේ ඉඳන් ඇහිලා තියෙනවා. අපිට ඕක කිව්වා නම් එහෙම ඇත්තද? කියලා අපි ඉඳී පැත්ත කරලා. හැබැයි සක්‍ර දෙවියෝ මේකේ ගැඹුර දැක්කා. සක්‍ර දෙවියෝ මේක අහලා සතුටු වෙලා කියනවා අත්තමනෝ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අභිනන්දී අනුමෝදි. අභිනන්දි එයා ගොඩක් සතුටු වුණා. එයා අනුමෝදන් වුණා. ඒව මේතම් භගවා ඒව මේතම් සුගත තින්නා මෙත්ත කාංකා විගතා කතං කතා භගවතෝ පඤ්ඤස්ස වෙය්‍යාකරණං සුත්වා. ස්වාමීනි ඔබ වහන්සේගේ මේ උත්තරෙත් එක්ක මම මේ ප්‍රශ්නේ මොකක් හින්දාද කියලා මම කල්පනා කර හිටියා. මගේ ප්‍රශ්නට උත්තරයක් හම්බුනේ අදයි ස්වාමීනි. මට හරිම සතුටුයි. මං අනුමෝදන් වෙනවා ඔබ වහන්සේගේ මේ පිළිතුර. සක්දෙවියෝ එක කියන්නේ නිකන් නෙමෙයි. සක්‍ර දෙවියන්ට පැහැදිලිව ලස්සනට තේරුණා හැමදාම යුද්ධ තියෙන්නේ
එක්කෝ ඉරිසියාව මේ මසුරුකම මේ දෙක නිසා. කොතන හරි සාමසාකච්ඡා කර හිටියට හැමදාම යුද්ධයක් තියෙනවා නම් තියෙන ඉරිසියාවයි මසුරුකමයි නිසා. අපේ රටේ 33 වසරේ 30 ගානක් තිස්සේ තිබ්බ යුද්ධ දිහා බැලුවත් වෙනත් රටක කොහේ හරි මොන හරි යුද්ධයක් වෙනවා නම් ඒව දිහා බැලුවත් එහෙම නැත්නම් ත්‍රස්තවාදී සංවිධාන විසින් කරන නොයෙකුත් බෝම්බ පිපිරවීම මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක් දිහා බැලුවත් එක්ක ඉරිසියාව එක්ක මසුරුකම මේ දෙක පින්වත්නි. මේක කෙටි උත්තරයක් නෙමෙයි. මේ උත්තරේ දිගටම අරගෙන යන සක්‍රදේවෝ දක්ෂ වෙනවා. සක්‍රදේවෝ ඊළඟට අහනවා ස්වාමීනි මේ ප්‍රශ්නේ හැමදාම මේ සාම සාකච්ඡා කර හිටියට මිනිස්සු හැමදාම සතුරුකම් කරන්නේ නැතුව සමගියෙන් ඉන්න ඕනේ කියලා හිතුවට හැමදාම යුද්ධ ඇති වෙන්නේ ඉරිසියාවයි මසුරුකමයි නිසා නම් ස්වාමීනි මේ ඉරිසියාවයි මසුරුකමයි කියන දෙක ඇති වෙන්නේ මොකක් හින්දාද? මේක මොකක් හින්දාද තියෙන්නේ? මේ උපදින්නේ මොකකින්ද මේ ඉරිසියාවයි මසුරුකමයි? ඒතර ස්වාමීනි මේ ඉරිසියාවයි මසුරුකමයි නැති කරන්න මොනවද කරන්න ඕනේ? මෙතුමා හරි බුද්ධිමත් කෙනෙක්, ලේසි කෙනෙක් නෙමෙයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඊටාම වටින උත්තරයක් දෙනවා. ඉස්සා මච්චරියං කෝ දේවා නමින්ද පියාප්පිය නිදානං පියාප්පිය සමුදයං පියාප්පිය ජාතකං පියාප්පිය භවං. මේ ඉරිසියාවයි මසුරුකමයි උපදින්නේ දේවේන්ද්‍රයනි ප්‍රිය සහ අප්‍රිය කියන දෙක පසුබිම් කරගෙන. ප්‍රියයි අප්‍රියයි කියන දෙක නිසා තමයි ඔය ඉරිසියාකම් මසුරුකම් උපදින්නේ. ඔබට මතක ඇති පහුගිය දවස්වල අපි එක්තරා දේශනයක් කළා. මේ පිළිබඳ මේ ප්‍රිය අප්‍රිය කියන දෙක හින්දා තමයි හැම දෙයක්ම යුද්ධ තියෙන්නේ, ප්‍රශ්න තියෙන්නේ. හැම තැනම පින්වත්නි ප්‍රිය අප්‍රියත් එක්ක. මිනිස්සුන්ගේ හිතවල ඉරිසියාකම් ඇති වෙන්නේ ප්‍රිය සහ අප්‍රිය කියන දෙක නිසා. කොහොමද ප්‍රියයි අප්‍රියයි නිසා ඉරිසියාව වෙන්නේ කියන එක වෙන්නම කතා කරන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන මෙතන මේ සක්‍රදේයෝ මේක නවත්තන්නේ නැහැ. දිගට අහගෙන යනවා. ඒතර ස්වාමීනි ප්‍රිය අප්‍රිය දෙක ඇති වෙන්නේ මොකක් නිසාද? මේ දෙක උපදින්නේ මොන හේතුව හින්දාද? මේ දෙක නැති කරන්න මොනවද කරන්න ඕන? ওই විදිහට ඒ දෙන උත්තරෙන් උත්තරයට හාර යනවා මේ ප්‍රශ්නේ මුලටම. මොන හරියටම කොතනින්ද මේක මතුවෙන්නේ කියලා අහගෙන යනවා. ඒ නිසා අපි ඔබට මේ පෙළම එක දිගට කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ කාලයේ හැටියට මේ ටික එකට එකතු කරලා සිද්ධ වෙන හැටි පින්වත්නි උදාහරණ උපමා අරගෙන කතා කරමු. මේක අතිශයින්ම ඊටාම වටිනා ධර්ම කරුණු ටික. ඔබට මේ පෙළ හරියට එකින් එක ගත්තොත් ඔළුවට ඔබටම මේක විසඳ ගන්න පුළුවන් සමාජයේ සිද්ධ වෙන දේ දිහා බලලා. දැන් අපි යුක්‍රේනයේ සහ රුසියාවේ තියෙන යුද්ධ දිහා බැලුවත් ඉරිසියාකම් සහ මසුරුකම් කියන දෙකත් එක්ක ඒ ඇති වෙන යුද්ධ ඇතුලේ බැලුවම ඒ ඉරිසියාකම් සහ ඒ මසුරුකම් ඇවිල්ලා තියෙන ප්‍රිය සහ අප්‍රිය කියන දෙකත් එක්කයි. අපේ මේවට හේතු කතා කරමු. ඊට කලින් බලමු සක්‍රදෙයියෝ මෙතනින් නවතින්න නැතුව අහනවනේ ස්වාමීනි දැන් ඔබ වහන්සේ කියනවා ඉරිසියාවයි මසුරුකමයි එන්නේ ප්‍රිය සහ අප්‍රිය දෙක නිසා. ස්වාමීනි මේ ප්‍රිය අප්‍රිය එතකොට මොකකින්ද උපදින්නේ? මොකක් නිසාද මේ ප්‍රිය අප්‍රිය තියෙන්නේ? ස්වාමීනි ඔය ප්‍රිය අප්‍රිය නැති වෙන්නේ මොකකින්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පියාප්පයකෝ දේවා නමින්ද ඡන්ද නිදානං ඡන්ද සමුදයං ඡන්ද ජාතිකං. මේ කැමැත්ත කියලා කියන ඡන්ද කියලා කියන දේ නිසා තමයි ප්‍රිය සහ අප්‍රිය කියන එක උපදින්නේ. දෙයකට ප්‍රියක් අප්‍රියක් කියන ඡන්දය නිසා, කැමැත්ත නිසා. ඒ කැමැත්ත නැති වෙච්ච දාට ප්‍රිය අප්‍රිය කියන එක නැති වෙලා යනවා. ඒකෝ ඡන්දය නැති වෙච්ච දාට ආපහු අහනවා ස්වාමීනි එතකොට ඡන්දය ඔය කියන කැමැත්ත මේක තියෙන්නේ උපදින්නේ මොකක් නිසාද? ඡන්දය නැති වෙන්නේ මොකක් නැති වෙද්දිද? බුදුරජාණන් වහන්සේ දෙන උත්තරෙත් අපි බලමු. මේ ලස්සන උත්තර ටික බලලා අපි මේ දේශනේ විග්‍රහ කරගමු. බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ යොමු කරපු මේ අවසාන ප්‍රශ්නේ
කැමැත්ත උපදින්නේ මොකකින්ද? උන්වහන්සේ වදාළ උත්තරේ තමයි චන්දෝ කෝ දේවා නමින්ද විතක්ක නිදානෝ විතක්ක සමුදයෝ විතක්ක ජාතිකෝ විතක්ක පබවෝ විතක්කේ සති චන්දෝ හෝති විතක්කේ අසති චන්දෝ න හෝති. විතක්ක ඒ කියන්නේ කෙලෙස් වලට අනුව කල්පනා කරන ස්වභාවයක් තියෙනවා. අන්නේ කෙලෙසුන්ට අනුව කල්පනා කරන නිකං විතක්ක කියන්නේ හිතන කියන එක තමයි. කල්පනා කරනවා කියන එක හිතන. හැබැයි නිකං හිතන නෙමෙයි. කෙලෙස් වලට අනුව හිතන. එහෙම විතක්කයක් මේ. නැත්නම් භාවනාවෙත් විතක්ක තියෙනවානේ. ඕනම විතක්කයක් නෙමෙයි. කෙලෙස් වලට අනුව කල්පනා කරන ස්වභාවය නිසා ඒ හේතුවෙන් උපදිනවා ඡන්ද කැමැත්ත. විතක්කේ තමයි පලි ඡන්දෙට. ඡන්ද තමයි පලි ප්‍රියප්‍රිය බවට. ප්‍රියප්‍රිය බව තමයි පලි ඉරිසියාවටයි මසුරුකමටයි. ඔන්න දැන් මේ ලිස්ට් එක පිළිවෙල. දැන් කොතන හරි ඔබ හිතන්න මේ ලෝකේ දැන් යුද්ධෙටත් බලපෑවේ රුසියාව තමයි. හරිද? හැබැයි මේ අපි ඉරිසියාවටත් දානෝනේ ඔක රුසියාවට වඩා ලොකුයි කියලා ඉරිසියාව. එතර පින්වත්නි දැන් ඒක පැහැදිලි වෙලානේ දැනටම. රුසියාව යුද්ධ කරන්නේ ඉරිසියාව නිසා. එහෙනම් රුසියාවටත් වඩා ලොකුයි පුටින්ගේ ඉරිසියාව. මෙතන ඉරිසියාව කියලා කිව්වට මසුරුකම කියලා කිව්වට පුටින්ට තියෙන්නේ ඒකට කලින් ආපු කාරණේ ප්‍රියප්‍රිය බව. සමහර විට ඔහුට තියෙන සෝවියට් දේශයේ ආපහු ගොඩනගන්න අවශ්‍යතාවය. විවිධ හේතු. සමහර වෙලාවට නේටෝ සංවිධානය ආදියත් එක්ක එකතු වුණාට පස්සේ තමන්ගේ රටට තියෙන අනාරක්ෂිත බවක් තියනවාද? ඔවුන් අසල්වැසි රටක් එක්ක ඒ අසල්වැසි රටට තමන්ට සතුරු පිරිසක් යම්කිසි විදිහකට අවධානයක් යොමු කරගෙන පසුබිමක් හදාගත්තම තමන්ට අසල්වැසි රටකට තමන්ට තියෙන අනාරක්ෂිත බව හිතලා වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක්. මිනිස්සුන්ට පුටින් හිතන දේ හිතාගන්න අමාරුයි. ඔහු මොනවද හිතන්නේ? ඔහු ඇයි ඇත්තටම මේ යුද්ධ පටන් ගත්තේ කියලා. හැබැයි ලෝකෙටම මේක ප්‍රශ්නයක් වුණාට ඇමරිකාවේ ජනාධිපතිටවත් පුටින් ඇත්තටම ඇයි මොන හේතුව නිසාමද මේ යුක්‍රේනයත් එක්ක සටන් කරන්න කියලා හැමෝම අනුමාන කරාට හරියටම කියන්න බෑ. හැබැයි බුදුහාඳුරෝ කියලා ඉවරයි. පුටින් යුද්ධ කරන්න වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඉරිසියාවයි මසුරුකමයි නිසා. ඇයි පුටින්ට ඉරිසියාවයි මසුරුකමයි ආවේ? යම් කිසි හේතුවකට ඇතිවෙච්ච ප්‍රිය හෝ අප්‍රිය භාවයක් නිසා. ඇයි ඒ ප්‍රිය අප්‍රිය භාවය ආවේ? යම් කාරණාවක් කෙරෙහි ඇතිවෙච්ච ඡන්දයක් නිසා. ඇයි ඒ ඡන්දය ආවේ? ඔහු තුල ඇතිවෙච්ච යම් විතර්කයක් නිසා. එතකොට අපි මේක ලෝකේ හැම දෙයකටම ගලපලා බැලුවොත් පින්වත්නි, ඔය කෙලෙස් වලට අනුව කල්පනා කරන්නේ විතක්ක තමයි අවසානයේ ඉරිසියාව දක්වාම මේක ගෙනියන්නේ. මසුරුකම දක්වාම මේක ගෙනියන්නේ. මේක ලෝකෙ කොතනක් තියෙන ප්‍රශ්නෙට මුලයි මේ හාර අහන්නේ සක්‍ර දෙවියෝ. දෙව්ලොවින් දෙවියෙක් ඇවිල්ලා අහනකම් අපේ හිටපු මෝඩ එක රජෙකුටවත්, මෝඩ කියලා කිව්වට බොහෝ පින්කම් කරපු බොහොම පින් ඇති රජවරු බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. හැම රජෙක්ම මෝඩ නෑ. හැබැයි පින්වත්නි අපේ රටේ අපේ ලෝකේ අපේ රට කියවට අපේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු ඔය එක රජෙකුටවත්, මනුස්ස ලෝකෙ හිටපු එක රජෙකුටවත් මේ වගේ ප්‍රශ්න අහන්න හිතුන්නේ නෑ. ඒ අය ඇවිල්ලා අහපු ප්‍රශ්න වලට වඩා හරිය වැදගත් මේ සක්‍ර දෙවියන්ගේ ප්‍රශ්න ටික ඇත්තටම රාජ්‍ය පාලනයක තියෙන ගැටලු වල මේ හරියටම බැලුවොත් මූලධර්ම මේ හොයන්නේ. මේවට හේතු වෙන මූලිකම ධර්මය මොකද්ද මේ ප්‍රශ්න වලට කියන එක තමයි මේ හාර අහගෙන යන්නේ. දැන් අහුව දැන් ලැබිච්ච උත්තරේ විතක්කනේ. හැබැයි එතනින් නැවතුන්නේ නැහැ සක්‍ර දෙවියෝ. ආයෙත් අහනවා ස්වාමීන් ඔය කෙලෙස් වලට අනුව කල්පනා කරනවා කියලා කියන ඔය විතක්ක උපදින්නේ මොනවා හින්දාද? මොන සමුදයෙන්ද මේ විතක්ක උපදින්නේ? මොකද්ද මේකට හේතුව? ඔය විතක්ක නැති වෙන්නේ මොනවා කරොත්ද ස්වාමීනි කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා විතක්කෝ කෝ දේවා නමින්ද පපංච සංඥා සංඛා නිදානෝ පපංච සංඥා සංඛා සමුදයෝ පපංච සංඥා සංඛා ජාතිකෝ පපංච සංඥා සංඛා භවෝ.
පපංච සංඥා සංකාය සති විතක්කෝ හෝති පපංච සංඥා සංකාය අසති විතක්කෝ න හෝති. ප්‍රපංච සංඥා අන්නේ සංඥා නිසා තමයි ඔය කෙලෙස් සහිත විතර්ක හැමතිස්සෙම මේ හිත්වල එන්නේ. ප්‍රපංච සංඥා නිසා. මොනවද මේ ප්‍රපංච සංඥා? ප්‍රපංච සංඥා කියලා කියන්නේ කෙලෙස් මතු කරන සංඥාවල්. මේ හිතේ වැළඳගෙන ඉන්න කෙලෙස් මතු කරන සංඥාවල්. සරලව කිව්වොත් මේ ප්‍රපංච කියන්නේ පින්වත්නි වෙනම දේශනාවක විස්තර කරන්න ඕන හරීම සියුම් මාතෘකාවක් ප්‍රපංච කියලා කියන්නේ. එතකොට මේ ප්‍රපංච සංඥා විතක්ක හදනවා. කෙලෙස් සහිත විතක්ක. අපි මේ ඔක්කොම විස්තර කරගමු මොනවද මේ කියලා. ඔය ප්‍රපංච සංඥා ඇති වෙන මග, මේ ප්‍රපංච සංඥාවලින් නිදහස් වෙන මග බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සක්‍ර දෙයියෝ. කතම් පටිපන්නෝ පනමාරිස බික්කු පපංච සංඥා සංකා නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදං පටිපන්නෝ හෝති. නිදුකානන් වහන්ස මේ භික්ෂුවක් කොහොමද ඔය කියන ප්‍රපංච සංඥාවලින් හිත වැළඳගෙන තියෙන මේ කෙලෙස් සහිත සංඥාවලින් හිත වැළඳගෙන තියෙන ස්වභාවයෙන් නිරුද්ධ වෙන ප්‍රතිපදාවක කොහොමද භික්ෂුවක් කටයුතු කරන්න ඕනේ කියලා අහනවා. ඇතරම් පින්වත්නි මේ පිළිතුර හරිම දීර්ඝයි. හරිම දීර්ඝයි, හරිම ගැඹුරුයි. ඇත්තටම දීර්ඝ සාකච්ඡා කළ යුතු මාතෘකාවකින් උන්වහන්සේ දෙන්නේ පිළිතුර. සක් දෙවිඳ මේ ලෝකයේ සොම්නස්ස, මේ හිතේ ඇති වෙන සතුට, සොම්නස ඇසුරු කරන්න ඕන සොම්නසක් තියෙනවා මනසින්, ඇසුරු නොකරන්න ඕන සොම්නසකුත් තියෙනවා. ඒ වගේම දොම්නස, මේ හිතේ ඇති වෙන දුක. ඒ දොම්නසත් ඇසුරු කරන්න ඕන දොම්නසක් තියෙනවා, ඇසුරු නොකරන්න ඕන දොම්නසක් තියෙනවා. උපේක්ෂාවත් ඇසුරු කරන්න ඕන උපේක්ෂා සහිත සිතක් තියෙනවා, ඇසුරු නොකරන්න ඕන උපේක්ෂා සහිත සිතක් තියෙනවා. මේ සොම්නසත් දෙආකාරයකින් මම කියනවා, දොම්නසත් දෙආකාරයකින් කියන, උපේක්ෂාවත් දෙආකාරයකින් කියනවා. අපේ දීර්ඝව බුදුරජාණන් වහන්සේ ඒ දෙක මොකද්ද? ඇසුරු කරන්න ඕන, ඇසුරු නොකරන්න ඕන සොම්නස මොනවද? ඇසුරු කරන්න ඕන දොම්නස, ඇසුරු නොකළ යුතු දොම්නස මොකද්ද? ඇසුරු කළ යුතු උපේක්ෂාව, ඇසුරු නොකළ යුතු උපේක්ෂාව මොකද්ද කියලා උන්වහන්සේ දීර්ඝව විස්තර කරනවා. නමුත් කෙටියෙන් ඔබට තේරුම් කරොත් එහෙම අකුසල් ඇති වෙන සොම්නස් තියෙනවා, කුසල් ඇති වෙන සොම්නස් තියෙනවා. අකුසල් ඇති වෙන දොම්නස් තියෙනවා, කුසල් ඇති වෙන දොම්නස් තියෙනවා. අකුසල් ඇති වෙන උපේක්ෂා ස්වභාවයන් තියෙනවා, කුසල් ඇති වෙන උපේක්ෂා ස්වභාවයන් තියෙනවා. මෙතනදී හැමතිස්සෙම මේ අකුසල් ඇති වෙන ස්වභාවයේ සොම්නස්, දොම්නස්, උපේක්ෂා ඇසුරු නොකළ යුතුයි. කුසල් ඇති වෙන ස්වභාවයේ සොම්නස්, කුසල් ඇති වෙන ස්වභාවයේ දොම්නස්, කුසල් ඇති වෙන ස්වභාවයේ උපේක්ෂා ඇසුරු කළ යුතුයි. එතකොට තමයි ප්‍රපංච සංඥා නිරුද්ධ වෙන්නේ. මේ ප්‍රපංච සංඥා කියන්නේ මොනවද? පින්වත්නි, අපි ඔතනදී බුදුරජාණන් වහන්සේගෙන් සක්දෙයියෝ අහන ප්‍රශ්න අවසන් වෙන්නේ නැහැ. හැබැයි අපි අද මේ මුළු සක්දෙයියෝ අහන මුළු සූත්‍රෙම නෙමෙයි කතා කරන්නේ. සූත්‍රයේ නම දීඝනිකායේ තියෙන සක්කපඤ්ඤ සූත්‍රය. හැබැයි මේ සක්කපඤ්ඤ සූත්‍රය නෙමෙයි අද කතා කරන්නේ. ඒකේ කොටසයි. ඇයි මේ කොටසත් තෝරගත්තේ? රුසියාවේ යුක්‍රේනයේ යුද්ධෙත් එක්ක තුන්වෙනි ලෝක යුද්ධයකට අරාඳිනවද කියලා මිනිස්සුන්ට ඇතිවෙච්ච මේ බිය තැති ගැනීම සහ යුද මානසිකත්වයක ලෝකයේම වැළඳගෙන තියෙන සතියක් නිසා මට මේ සක්දෙයියෝ අහපු ප්‍රශ්න ටිකට දුන්න ප්‍රබලම උත්තර ටික ඔබට මතු කරන්න ඕනුණා. අපි දැන් මේක ගලපලා බලමු. පින්වත්නි, අපි ඔබට කියා දුන්න ඉස්සෙල්ලාම ඇහුවේ ඔය සාම සාකච්ඡා කර හිටියට හැම තැනම යුද්ධනේ, හැමදාම බොරුවට ආයුධ හදා ඒ ආයුධවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන් ආයුධ හදා එන්ඩ මේ ලෝකයේ විවිධ පර්යේෂණ කර තාක්ෂණය දියුණු කර ඔවුන් හැමදාම කරන්නේ විවිධාකාරයෙන් තව කෙනෙකුට යටත් කරගන්න පුළුවන් විදිහට, තව කෙනෙක්ව තමන්ගේ යටතට ගන්න, එහෙම නැත්නම් බලවතා වෙන්න හැමදාම මොනවා හරි දෙයක් කරනවා.
බලන්න දැන් හැම තැනම බැලුවම එක්ක ඇමරිකාව බලවත් වෙලා ඉන්නවා දැන් චීනෙට ඕන වෙනවා ඇමරිකාවට වඩා බලවත් වෙන්න. එතකොට රුසියාවට ඕන වෙනවා බලවත් වෙන්න. උතුරු කොරියාවට ඕන වෙනවා බලවත් වෙන්න. ඊශ්‍රායලයට ඕන වෙනවා බලවත් වෙන්න. මේ හැම තැනම බැලුවට පස්සේ දැන් බ්‍රිතාන්‍ය හැමදාම හිරුණු බසින අධිරාජ්‍ය විදියට හිටියා. ඔවුන්ට ඕනේ බලවත්. මේ හැමෝටම මොකක්ද ඕන වෙලා තියෙන්නේ? බලවත් වෙන්න. ඕන හැමෝටම තියෙනවා පින්වත්නි ජාතිකත්වයක් තමන්ගේකම. දැන් මේ වෙලාවේ බැලුවත් රුසියාවේ සටන් කරන්න ගියලොත් ඔවුන්ටත් තියෙන්නේ තමන්ගේ කමක් කියලා කියයි. තමන්ගේ රට රැක ගන්න ඕනකම. පුටින් කියන්නේ තමන්ගේ කෙනා වෙනුවෙන් මොන විදිහකරි සටන් කරන නායකයෙක් කියයි. එතකොට යුක්‍රේනයේ ජනාධිපති ගැන කතා කරා. ඔහුයි මේ යුද්ධෙදී පස්සට යන්නේ නැතුව ඔහුත් ඉස්සරහටම යන්නේ මේ ප්‍රබල යුද ශක්තියෙන් ප්‍රබල රටක් එක. ඇයි ඔහුත් ඉස්සරහට යන්නේ? තමන්ගේකම වෙනුවෙන්, තමන්ගේ ජාතිකත්වයේ දේශාභිමානය නිසා කියයි. එතකොට මේවා ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොකක්ද? පින්වත්නි, තවකෙක් බලවත් වීම කෙරෙහි ඇති වෙන ඉරිසියාව. දැන් අපි කියමු සමහරට පුටින්ට නේටෝ සංවිධානය බලවත් වෙනකොට, යුරෝපය බලවත් වෙනකොට, ඇමරිකාව බලවත් වෙනකොට ඔවුන්ගෙන් තමන්ට යම්කිසි තමන්ගේ රටට පීඩාවක්, ගැටලුවක්, අභියෝගයක්, බලපෑමක් එනවද කියන තැන එනවා ඔන්න බලවත් වෙන කෙනෙක් කෙරෙහි ඊර්ෂ්‍යාව. එතකොට තමන්ගේ රට වෙනුවෙන්, තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේ දෙයක් ඇති වෙන එක සාමාන්‍ය මිනිස් හිත්වල ස්වභාවය, දිව්‍ය හිත්වල ස්වභාවය, නාග හිත්වල ස්වභාවය, ගාන්ධාර හිත්වල ස්වභාවය. ඒ ස්වභාවය තමයි පින්වත්නි හැමතැනම තියෙන්නේ. ඒ ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් තමන්ට ලෝකේ බලවතා වීමේ යුද පැත්තෙන් හෝ ධනය පැත්තෙන් හෝ මොන පැත්තෙන් හෝ බලවතා වීමේ මසුරුකම. මේවත් එක්ක උන් හැම වෙලාවෙම අනේකා පරයා සටන් කරනවා. එතකොට අපි හිතමු සමහරවිට මෙතෙන්දී රුසියාවේ සටනට චීනේ එනවා නම් ඇයි චීනේ එන්නේ? ඔවුන් බලනවා ඇමරිකාවට වඩා අපිට බලවත් වෙන්න තියෙන අවස්ථාවට මේක හොඳ අවස්ථාවක්. මේකට උදව් කරන්න ඕනේ. මොන මානසිකත්වයක හරි එන්නේ පින්වත්නි එක්ක ඉරිසියාව නිසා එක්ක මසුරුකම නිසා. ඒතර මේවට උදව්වට එන්නේත් ඒකයි. ඊට පස්සේ දැන් හොඳට බලන්නකෝ මේ ඉරිසියාවයි මසුරුකමයි කියන දෙකේ හේතුකාරකයා බැලුවට පස්සේ ප්‍රිය අප්‍රිය බව. එතකොට මෙතන කල්ලි හැදෙනවනේ. දැන් මේ කල්ලි වල දැන් අපේ රටේ මිනිස්සුත් ඔය දෙකෙන් අපි අසවල් රටට අපේ මනස කියලා හිතෙන්නේ. එක්කෝ මොන හේතුවකින් හරි ඔවුන් යම්කිසි තැනකදී අපි වෙනුවෙන් හිටියා කියන තැන ඉඳලා හරි අපි රුසියාවේ පැත්ත ගන්නවා නම් එතනක් තියෙන මොකද්ද? ප්‍රිය අප්‍රිය බව. අපිට රුසියාව ප්‍රියයි. යුක්‍රේනය ඇමරිකාව හැමදාම අපිට මානව හිමිකම් වල ප්‍රශ්න ඇති කෙරෙව්වා. අපේ පැත්ත ගත්තේ නැහැ. අපිට අපේ ශ්‍රී ලංකාවට හැමදේම විරුද්ධ වුණා කියලා මානසිකත්වයකින් ඔන්න අප්‍රිය වෙනවා. ඒතර ඔවුන් ගැන අප්‍රිය බවයි රුසියාව අපේ පැත්ත ගත්තා කියන එකේ ප්‍රියභාවයයි. ප්‍රිය අප්‍රිය. ඒතර මේ ප්‍රිය අප්‍රිය නිසා තමයි කොතන හරි දැන් රුසියාව ඇත්තටම 90 ගණන් වල වැටිලා තියෙනකොට ආර්ථිකයෙන් හැමදේම ශක්තිමත් කරන්න පුටින් දක්ෂ නායකයෙක් විදිහට කටයුතු කරා. ඒතර ඔහුගේ මානසිකත්වයේ තියෙන්න පුළුවන් පින්වත්නි නැති වෙච්ච සෝවියට් දේශය ආපහු ගොඩ නගන්න ඕනේ කියලා. ඒතර මේවා ඇතුලේ එන්නේ මොකද්ද? මිනිස්සු සමගියෙන් සතුටින් වාසය කිරීම පැත්තක දාලා බලවතා වීමේ මසුරුකම හෝ ඒ මානසිකත්වය වෙන්නේ මොකද්ද? ප්‍රිය බවක්, අප්‍රිය බවක් කියන දෙකක් එක්ක. අනිකා බලවත් වීම කෙරෙහි එන අප්‍රිය බව වෙන්න පුළුවන්. Tamanට බලවත් වීමේ ප්‍රිය බව වෙන්න පුළුවන්. දැන් මේවා වල අවසාන ප්‍රතිඵලය මොකද්ද? මිනිස්සු හැමතැනම තැලෙනවා, පීඩාවටපත් වෙනවා. දැන් ඔන්න ආපහු ගෑස් ගණන් යනවා කියනවනේ. ඒතර වැඩිම ගෑස් දෙන රටවල් අතරේ රුසියාව තියෙනවා. රුසියාවට ආර්ථික සම්බාධක දාලා ගොඩක් දේවල් වලින් යම්කිසි විදිහකට තලන්න උත්සාහ කරනකොට ඇමරිකාව වගේ රටවල් රුසියාවේ උද්දමන වැඩි වෙනකොට පින්වත්නි ලෝකෙට මේ ගෑස් වල මිල වැඩිවීම බලපෑමක් වෙනවා නම් බලන්න ඔබ නිකන් හිතලා ඒ රාජ්‍ය නායකයෝ ගන්න විතර්ක ඔවුන්ගේ ප්‍රියාප්‍රිය බව අන්තිමට ලෝකෙටම බලපානවා. අන්තිමට මේ අහිංසක රටවල ඉන්න අපිටත් ගෑස් ගණන් යනවා. ගෑස් ගණන් යනකොට පාන් ගණන් යනවා, අරව ගණන් යනවා, මේව ගණන් යනවා. ඔක්කොම
මේ අරහේ රටවල මිනිස්සුන්ගේ මානසිකතේ කෙලෙස් නිසා බලන ලෝකෙම මිනිස්සු දුක් විඳිනවා. ඔවුන්ගේ න්‍යෂ්ටිකාවි වලින් යම් කිසි විදියකට ප්‍රහාර දියත් කරන්න පටන් ගත්තොත් එහෙම මොනවා හරි තැනකින් කොතනින් හරි පින්වත්නි මේ විතරක මේ ප්‍රපංච දැන් බලන්න ප්‍රපංචයක් කියන්නේ හැම වෙලාවෙම අර හිතේ නිකන් කුරුවල් වෙන සංඥාවල් වගේ. යම් කිසි දෙයක් කෙරෙහි හිත අර විසිරිච්ච සංඥාවල් තියෙන්නේ කුරුවල් වෙලා. අන්න ඒ වගේ කෙලෙස් එක්ක කුරුවල් වෙච්ච සංඥාවල් තමයි මේ ප්‍රපංච කියලා කියන්නේ. එතකොට කාට හරි මම මේකගෙන් පලි ගන්නවා කියලා හැම වෙලාවෙම මම මේක කොහොමද පලි ගන්න එක හිත හිතා සංඥා ගොඩනගා ගන්න. ඕව තමයි ප්‍රපංච වෙන්නේ. එතකොට මේ ප්‍රපංචත් එක්කෙන විතරක තමයි පින්වත්නි ඡන්ද හදලා ඒ ඡන්ද තමයි ප්‍රිය අප්‍රිය බව හදලා ඉරිසියා මසුරුකම් වෙලා නිෂ්පාදන භාණ්ඩ විදිහට එළියට එන්නේ. ඉරිසියා මසුරුකම කියන නිෂ්පාදන භාණ්ඩේ අවසාන භුක්තිය තමයි භුක්ති විඳීමේ නිෂ්පාදන භාණ්ඩේ භුක්ති විඳීම තමයි යුද්ධ කියන්නේ. එතකොට අපි සමහර වෙලාවට ලෝකයේ මේ පවතින තත්ත්වේ ඔබ හිතනවාද මේවා එන්නෙන් උග්‍ර වෙනවා මිසක් විසඳෙන්නේ නැහැ. ඒ විසඳෙන්නේ නැත්තේ. මේ ලෝකෙ පින්වත්නි අවි ආයුධ වලින් හැම තැනම ගහ මරාගෙන විනාශ වෙන ලෝක යුද්ධයක් ලෝක විනාශයක් තමයි ආයුධ වලින් විනාශ වෙන එක ලෝක විනාශ වෙන ස්වභාවයන් තියෙනවානේ. ජලය නිසා ලෝක විනාශ වෙනවා. ඉතින් ගින්න නිසා ලෝක විනාශ වෙනවා. ඉතින් අවි ආයුධ නිසා ලෝක විනාශ වෙනවා. ඉතින් මේ වගේ ලෝක විනාශ වෙන විදි තියෙනවා. දැන් මේ අපි යන ලෝකේ මතු අනාගතයේ කවදා හරි විනාශ වෙන්නේ අවි ආයුධ නිසා. ඒක බුදුරජාණන් වහන්සේ අනාවැකි විදිහට පෙන්නපු දෙයක්. ඒ නිසා මේ ඉරිසියා මසුරුකම් ඔබ හිතනවාද නැති වෙන්නේ නැහැ, එන්න වැඩි වෙනවා. මිනිස්සුන්ට ඒවෙන් අවසානයේ ඇතිවෙන මේ අනිසි ප්‍රතිවිපාක එන්න වැඩි වෙනවා මිසක් නැති වෙන්නේ නැහැ. මේකක්වත් නැති වෙන්නේ නැහැ. මේ අය එකිනෙකා පරයා යන්න ඇති කරගන්න විතර්ක, එකිනෙකා පරයා යන්න ඇති කරගන්න ඡන්ද, එකිනෙකා පරයා යන්න ඇති කරගන්න ප්‍රියාප්‍රිය බව, එකිනෙකා ඒ බලවත් වෙන්නා කෙරෙහි එන ඉරිසියාව, තමන්ට බලවත් වීම ඇති වෙන මසුරුකම් එන්න වැඩි වෙනවා. මේවා එකක්වත් අඩු වෙන්නේ නැහැ. එතකොට මේ හැම තැනදීම අවසානයේ ප්‍රතිඵලයේ විදියට මොකද්ද පින්වත්නි එළියට එන්නේ? මිනිස්සුන්ට පීඩනේ, දුක, ජීවිතේ මෙපා වෙන විදිහට අපිට මේ ලෝකේ කිසිම විදිහක සතුටක් සැනසීමක් නැතුව යුද්ධ බියෙන් හැමතිස්සෙම මිනිස්සු මැරෙමින් ජීවත් වෙන්න වෙන මේ ලෝක ස්වභාවය. අවසානයේ කියන්න තියෙන්නේ සසර සුන්දර නෑ කියන එක විතරයි. සංසාරේ සුන්දර නෑ. අන්තිමේදී ඔබට කියන්න වෙන්නේ මේ සසරේ උපදින තාක්කල් එකිනෙකාගේ බලවත් රටවල් අතරේ ඇතිවෙන මේ වගේ බිය, ඇති ගැනීම ඇති කරන යුද්ධ මානසිකත්වත් එක්ක ලෝකයේ මිනිසු ජීවත් වෙනවා. අතීතෙත් එහෙමනේ පින්වත්නි. අතීතෙත් බලන්න හොඳට සැනසීමෙන් රටක් පාලනය කරගෙන එක රජෙක් යනකොට ඔන්න ඊට වඩා බලවත් වෙන රජෙක් ඇවිල්ලා ඒ රටට ගහලා ඒ රට අල්ල ගන්නවා. දැන් අපි මේ යුක්‍රේනයේ අල්ල ගන්න රුසියාව මේ වෙලාවේ සටන් කරන එක අපිට මාතෘකාවක් වුණානේ. ඉතින් බුද්ධ කාලෙත් බලන්නකො එක එක රජවරු ඇවිල්ලා අපිට ওই රාජ්‍ය දියව් එක්ක කැමැත්තෙන් දියව් නැත්තම් අපි සටන් කරලා යුද්ධ කරලා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එක්කෝ බෙලහීන මානසිකත්වයක් තියෙන රජෙක් බයෙන් පලා යනවා ඒ රාජ්‍ය දීලා. එතකොට අර රට අල්ලන්න ආපු රජුරෝ තවත් රටක් අල්ලගෙන ඔහු බලය වැඩි කරගන්නවා. එතකොට එහෙම නැත්තම් වෙන්නේ සටන් කරනවා කියලා මම මගේ රට වෙනුවෙන් සටන් කරනවා කියලා ඔහුත් සටන් කරනවා. අන්තිමට යුද්ධයක්. මිනිස්සු මැරෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සහ මෙහාට විවිධ රජවරු හැමදාම කරේ ඕකනේ පින්වත්නි. සමහරලාට රටින් රටට ඇවිල්ලා ඉන්දියාවේ මොගල්වරු වගේ අය ඒ සටන් කරනකොට ස්වාමීන් වහන්සේලාගේ විහෙර විහාරස්ථාන ගිනිබත් කරනකොට එහෙම නැත්නම් කාලිංග මාගල වගේ අය ඇවිල්ලා අපේ රටවල් ආක්‍රමණය කරනකොට හැමදාම උනේ ඕවා තමයි. යුද්ධ මිනිස්සුන්ට සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න නෑ. අවසානයේ ඒවා ලෝකයේ හැම දෙනාටම අහිංසක මිනිස්සුන්ටත් බලපානවා, සත්තුන්ටත් බලපානවා. දැන් බලන්න මේ සක්‍ර දෙවියෝ මේ ප්‍රශ්නේ අහන්නේ දෙයියෙක් විදියට. සක්‍ර දෙවියෝ මෙතන පැහැදිලිව පෙන්නනවා ස්වාමීනි දෙව්ලොවත් මේ ප්‍රශ්න. දෙව්ලොවත් හැමදාම සාම සාකච්ඡා කරාට යුද්ධ.
පින්වත්නි දිව්‍ය ලෝකෙට පැනගත්තත් සැනසෙල්ලක් නැහැ නිසා. සංසාරේ සුන්දර නැහැ. ඒ නිසා මේ සසරින් නිදහස් වීම මිසක් මේ යුද්ධවලට, මේ ප්‍රශ්නවලට, මේ භාණ්ඩ හිඟකම් වලට, එහෙම නැත්නම් මේ මිල වැඩිවීම වලට, මේ ලෝකේ ජීවත් වෙද්දී ඇති වෙන මේ හැම ප්‍රශ්නයකටම අපිට කවදාකවත් පින්වත්නි උත්තර හොයන්න බෑ සසරින් නිදහස් වීමෙන් මිසක්. ඒ නිසා අපි අවසානයේ දකින්නට ඕනේ මේ ප්‍රපංච සංඥා වගේ මේ කුරුවල් වෙච්ච සංඥා වලින් හිත නිදහස් කරගන්න නම් කුසල් ඇති වෙන සොම්නස්ම පුළුවන් තරම් ඇසුරු කරන්න ඕනේ. කුසල් ඇති වෙන දොම්නස් ඇසුරු කරන්න ඕනේ. කුසල් ඇති වෙන උපේක්ෂා සිත් ඇසුරු කරන්න ඕනේ. අපි ඒ ගැන තවදුරටත් ඉදිරියේදී තොරතුරු කරුණු කියා දෙන්නම් කොහොමද ඒ ඇසුරු කළ යුත්තේ ආදියත්. පින්වත්නි අපි මේ මොහොතේ කෙටියෙන් නිකන් කියන්න ඔබ දන්නවා භාවනා කරන්න ඕන කෙනෙකුට භාවනාවකදී ඇති වෙනවනේ සොම්නස් සිත්. භාවනාව හරියට වැඩෙන්නේ නැති වෙනකොට එනවනේ දොම්නස් සිත්. ඒ භාවනාවේදී ඇති වෙනවනේ උපේක්ෂා සහගත සිත්. එතකොට කුසලයේ පිනිස ඔබ හිත යොදවද්දී ඔබේ හිතේ එන සොම්නස ඔබට කුසල්ම උපද්දවනවා. කුසලයක් උපද්ද ගන්න මහන්සි වෙනකොට ඇති වෙනවා දොම්නස්. අන්නේ දොම්නස කුසලයේ උපද්ද ගන්න උත්සාහ කරනකොට එන දොම්නස් ඔබව කොහොම හරි කුසලයටම යොමු කරනවා. කුසල සිත් තුලම ඇති වෙන උපේක්ෂා සහගත සිත් ඔබේ සිත කුසලයේම තුලම රකිනවා. අවසානයේ කියන්න තියෙන මේ හැම දෙයකටම උත්තරේ කුසලය තුලම හිත රැකගෙන, කුසලය තුලම හිත දියුණු කරගෙන, කුසලය තුලම අපි ආරක්ෂා විය යුතුයි. මේ යුද්ධ බිය සහ ජීවිතයේ ගැට ගහ ගන්න අපිට නොයෙකුත් ප්‍රශ්න පීඩා එනකොට අපිට තියෙන එකම විසඳුම හැම වෙලේම හිතන්න ඉපදිච්ච නිසාමයි මේ හැමදේම. ඉපදීමෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ මගම මම යනවා කියන අදිස්ථානයෙන් පමණක්ම හිතේ ඇති කරගන්න පින්වත්නි. ඔබ සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ මෙවැනි සුගතියක තියෙන අනතුර දැකලා දුගතිය එහෙනම් කොහොම අනතුරුදායකද කියලා හිතලා මේ ගෞතම බුද්ධ ශාසනයෙම සසරින් නිදහස් වෙන්න හැම දිනාගෙම සිත්වල අදිස්ථානය ඇති කරගනිත්වා කියලා සියලු දෙනාට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ තිසංක තැන්නගේ සහ සඳමාලා තැන්නගේ පින්වතුන් විසින් නොම්බර 32 අල්විස් පෙදෙස දෙහිවල පදිංචිව සිටින මේ ඇත්තන් අද දවසේ තාම ගෞරවයෙන් මේ දායකත්වයට එකතු වෙමින් අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ අපවත් වී වදාළ මහා සංඝ පීතෘන් වහන්සේ නම අම්පිටියේ ශ්‍රී රාහුල මහා ස්වාමීන් වහන්සේට පින් ප්‍රාර්ථනා කරන්නටත් අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නටත් එවැගේම බලාපොරොත්තු වෙනවා මියගිය ආච්චි අම්මලා සීයලා සහ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ නම්ගම් කිව්ව නොකිව්ව සිහි වෙච්ච නොවෙච්ච සියලුම සංසාරගත මියගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා. ඔබ හැමදෙනාගේම සසරගත සියලු මියගේ ඥාතියෝ පරලොව මේ උතුම් පින් බලෙන් සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම කටුගස්තුවට සනාත විහාරී ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. දේශකයන් වහන්සේට සහ නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාට නිවන් දක්නාතුරුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා, සම්‍යක් දෘෂ්ටියම ලැබේවා, ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඊටාම වටිනා ප්‍රාර්ථනාවක් හිතවල ඇති කරගෙන තියෙන්නේ තරුණ දරුවෙක් තිසංක තැන්නගේ, ඒ වගේම සඳමාලා තැන්නගේ. ඉතින් ඇත්තටම ඊටාම ගෞරව සිතින් ඔවුන් මේ දායකත්වයන්ට එකතු වෙන්නේ ධර්මය ගැන හැඟීමක් අවබෝධයක් තියෙන පින් ඇති පිරිසක් විදියට. පසුගිය සතියේ සිද්ධ වෙච්ච පිච්චවනේ සමාරම්භක උතුම් මංගල පින්කමටත් සහභාගී වෙලා ඊටාම ගෞරවයෙන් පිච්චපැලයක් රෝපණය කරලා අපිත් එක්ක සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේ ලබන සතිය අපේ දායකත්ව දේශනාව තියෙනවා කියලා.
ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙච්ච මේ නම්ගම් සිහිපත් කරමින් ආශිර්වාද කරපු සුජීවත්ව සිටින සියලුම දෙනාටත් තිසංක තැන්නගේ ඒ තරුණ පුතාට සහ ඒ සඳමාලා තැන්නගේ මහත්මියටත් අපි මේ පින ආශිර්වාද කරනවා. ඔවුන් සිහිපත් කළ සහ නොකළ හැම දෙනාටම ඒ වගේම net fm ආයතනයේ පින්වත් අපේ හිතවත් කල්යාණ මිත්‍ර අධිපතිතුමන්ට නිහාල් පාසෙන විරත්න මැතිතුමන්ට ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මැතිතුමන්ට අපේ වරුණ එදිරිසිංහ කල්යාණ මිත්‍රයාට වරුණ ආගමික අංශ ප්‍රධානී ඒ වගේම සියලුම ආගමික අංශයේ අපේ සහෝදර සහෝදරියන්ට net කාර්ය මණ්ඩලයට සහ net ශ්‍රාවක පින් ඇති ඔබ හැම දෙනාටමත් අපි හදවතින් හැමදාමත් ආශිර්වාද කරනවා. net ආයතනයත් එක්ක ධර්ම දේශනා සිදු කරමින් ඔබට සත්පුරුෂ ආශ්‍රය ලබා දෙන අපේ පින්වත් සියලු ස්වාමින් වහන්සේලාටත් අපි හදවතින්ම ආශිර්වාද කරනවා. මේ රටේ ලෝකයේ වාසය කරන කල්යාණ මිත්‍ර සියලුම ස්වාමින් වහන්සේලාත් ඔබ හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය සසර පුරාම සැලසිලා සම්‍යක් දෘෂ්ටිය ලැබිලා උතුම් ධර්ම අවබෝධය පරිපූර්ණ කරගන්න රැස් කළා වූ හැම පින් බලෙන්ම ඔබට ඒකාන්තයෙන්ම ශක්තිය ධෛර්යය වාසනාවම සැලසෙත්වා. සියලු දෙනාට කායික මානසික සුවපත් භාවය වේවා, දීර්ඝායුෂ සැලසේවා, පරලෝ සුගතියත් සැලසේවා කියලා ඊටාම මෙත්සිතින් ආශිර්වාද කරනවා. සුගතිය සැලසේවා කිව්ව දැන් අපි කතා කරපු විදියට දුගතිය කොහොමද දුක්බරයි, සුගතියත් දුක්බරයි. එහෙනම් ඇයි හාමුදුරුවෝ සුගතියක් පතන්නේ කියලා හිතයි. සුගතියක මිසක් දුගතියක නිවන් දකින්න බැරි නිසා ධර්මාවබෝධයේ පිණිස සුගතියක එලිලා කොහොම හරි මේක කරගන්න ඕන නිසා තමයි පරලෝ සුගතිය පිණිස කියලා මේ පින් ආශිර්වාද කළේ. නැතෝ සුගතිය සුන්දරම නිසා නෙමේ, සියලු ලෝක කොහේ ඉපදුනත් ඒකාන්තයෙන්ම මේ දුක් පීඩා පෝලිං වල ඉඳ වෙන ඒවා, මේ ප්‍රශ්න නොයෙකුත් දේවල් හැමතැනම තියෙනවා. සමහර ලාවට මේ ලෝකයේ සිද්ධ වෙන පීඩන එක්ක තව තවත් කළ යුත්තේ ධර්මයට ලං වෙන එකයි. ඒ නිසා ඔබ හැම දිනාටම net ඔස්සේ මෙහෙම ධර්මය අහන්න නිවසේ සිට ලැබෙන ඒ පින්බර අවස්ථාවෙන් ඔබ හැමදාමත් ඵල ලබන්නට වාග්යවන්තයෝ වෙත්වා කියලා හැම දිනෙකටම ආශිර්වාද කරමින් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදාති කියලා ආශිර්වාද කරනවා. සාදු 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 සාදු. සිත්නෙත් අසපු ධර්මානුශාසනාව තුළ මේ සසර සුන්දර නැහැ කියන කාරණය අපේ හාමුදුරුවෝ හරි අපූර්වවට පැහැදිලි කළා. මම හිතන්නේ ඔබ සම්‍යක් දෘෂ්ටියට නැත්නම් සම්මාදිට්ඨියට පැමිණීමේ වැදගත්කම මේ දේශනාව ඇහුවොත් එහෙම ඔබටම දැනේවි. අපි ලෝකය ගැන කතා කළාට අපව පුද්ගලයා ලෝකයක් විදියට සැලකුවොත් එහෙම අපට කොතරම් මේ කෙලෙස් බැට දෙනවාද කියලා ඔබට දැනේවි. ඒ නිසා ඒ මග යන්නට ධම්මවාදයන් අනුශාසනාවන් අපට එක්කල පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලැබලා ඊට පස්සේ ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. අපි ආයෙත් සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නෙත් අසපුව වැඩසටහනේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව තුළ අපිට කතා කරන්නට පුළුවන් බොහෝ දේවල් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම පිච්චවණේ ගැනත් ටිකක් හරි කතා කරන්නට ඕන. ඒ වගේම මේ රටේ තොටේ සිදුවෙන සිදුවීම් එක ධර්මයේ ගලපා අපේ හිතට ඇතිවෙන ද්වේෂය, වෛරය, මේ කෙලෙස් මතුවෙලා තදින් බුරබුරා නැගෙන කාලයක් මේක. ඒක ලංකාවෙන් පිට තියෙන රුසියාව යුක්‍රේනය අතර ගැටුමත් එක හේතුවක් වෙන්න පුළුවන්. රට තුළ තිබෙන යම් යම් දේවලුත් හැතැම් වෙලාවට අපේ කෙලෙස් මතු කරලා මේ ද්වේෂ සහගත හිත් පුලපුලා ඒ කෙලෙස් වලින් නැවත නැවත පොඟවන්නට, උද්දීපනය කරලා ජීවිත විනාශ කරන්නට හේතු වෙන අවස්ථාවක් තමයි මේ. ඉතින් ඒ නිසා මේවා ගැන ධර්මානුකූල විග්‍රහයක් ලෙසින් තමයි අද ධර්මදේශනාවේදීත් අපට වටිනා කාරණා අපේ ගෞරවනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුනේ. අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද මේ සාකච්ඡාව ආරම්භ කරන තැනදී අපේ හාමුදුරනේ මම දැක්කා මේ පසුගිය දවස්වල ඔය අන්තර්ජාලයේ Facebook කරා තිබුණා මේ හරි අපූර්ව යෙදුමක්. ඒකට ඒ යෙදුමේ තිබුණේ
දැන් ඇමරිකාව එහෙම නැත්නම් රුසියාව යුක්‍රේනය අතර තිබෙන මේ යුද්ධය නිසා ලෝක යුද්ධයක් ඇති වෙනවා. එහෙම නිසා ඒ ලෝක යුද්ධයේ බලපෑම තුන්වෙනි ලෝක රටවල් වුණ අපිට තමයි බලපාන්නේ කියලා තමයි එහි සඳහන් කරලා තිබුණේ. එතකොට මේ තුන්වෙනි ලෝක රටවල් කියන්නේ කවුද? එහෙම කියලා අහලා තිබ්බ එකට ඒ Facebook පිටුවේ සඳහන් කරලා තිබුණේ ඇමරිකාවත් රුසියාවත් තුන්වෙනි ලෝක රටක් තමයි කියලා. ඒකේ පැහැදිලි කරලා තියෙන්නේ බුද සිකුරු පෘථුවි. පෘථුවි කියන්නේ තුන්වෙනි ලෝකය. ඒ නිසා කියලා මේක ඔබ වහන්සේට කිව්වම ඔබ වහන්සේ කිව්වා තවත් අර්ථයක් මේකට තියෙනවනේ එහෙමනම් කියලා. අපේ හැමෝටම ඇත්තටම අපි දීන මානසිකත්වයක ඉන්නවාද කියලා මට වෙලාවක හිතෙනවා. මොකද මිනිසුන් විදිහට ඒක අපේ රටේ පමණක් නෙවෙයි ලෝකේ හැමතැනම තිබෙනවා. දැන් යුක්‍රේනයට ගහන්නේ ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළා රුසියාව යුක්‍රේනයට ගහන්නේ අපි කියනවා මටත් බොහොම අත්දැකීම් තියෙන මිනිස්සු කතා කරපු තැන්වලදී කියව යුක්‍රේනයට ගහන්න ඕන ඇමරිකාවට රිදෙන්න. යුක්‍රේනයට ගහන්නේ ඇමරිකාවට රිදෙන්න. ඒ කියන්නේ තව කෙනෙකුට රිදෙන්නට තව කෙනෙකුට තලන්නට තව කෙනෙක් හේතු සාධකයක් වෙන්න ඕන කියලා තමයි මිනිසුන්ගේ තියෙන්නේ. ඉතින් මේක හරි හිතේ තිබෙන මේ කෙලෙස් කන්දේ ස්වභාවයද අපේ හැමදෙරෝනේ මේ පේන්නේ. ඔබ වහන්සේගේ මේ Facebook පිටුවේ සටහන් කරලා තිබුණා පසුගිය දවස්වල අපූර්ව වාක්‍යයක් ලෝක යුද්ධයට වැඩිය මේ කෙලෙස් යුද්ධය ජයග්‍රහණය කරන්න අපි පෙළඹෙන්න ඕන කියලා. ඕක සාමාන්‍යයෙන් වරුණ මේ රටවල් මේ ගෙවල් ඇතුළෙත් තියෙනවනේ. සමහරලාවට තාත්තා අම්මට මොකක් හරි කියපු දෙයකට අම්මට හයියක් නැහැ තාත්තට ගහන්න. ඒ තරහ යවන ළමයාගේ පිටින් අම්මා ගහනවා ළමයාට. එහෙමයි. සමහර වෙලාවට තාත්තා වැඩියෙන් ආදරය කරන ළමයි එතන ගෙදරින් ළමයින්ගෙන් තාත්තා වැඩියෙන් ආදරය කරන ළමයටම ගහනවා. ඔව්. ඒ තාත්තට රිදෙන්න. ළමයට රිදෙන්නේ. අම්මා ගහන්නේ තාත්තට රිද්දන්න. හැබැයි රිදෙන්නේ ළමයට. ඒ වගේ දේවල් අපි ගෙවල් ඇතුලේ දකිනවා. සමහරලාට ආයතනවල පලි ගැනීම් වල හැම දෙයකමනේ තව කෙනෙක්ට රිද්දන්න තව කෙනෙක්ට කරන දේවල් තියෙනවා. එතකොට ඇතැම් අවස්ථාවලදී අපි දකිනවා දේශපාලකයෝ අතරේ වුණත් ඔය වගේ දේවල් කරනවා. මේ ස්වභාවයේ අපි ඇත්තටම දැන් ඔය සුරතල් සත්තු හදන තැන්වලත් ඔය වැඩේ කරනවා. සමහරලාට ගෙවල් ඇතුලේ සමහර විට ඔන්න ගෙදර සහෝදර සහෝදරියෝ ඒ එක සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවා. එයා වැඩියෙන්ම ආදරය කරන ඒ ගෙදර හොරතල් සතා. ඔව්. සමහරලාට අරයට රිද්දන්න අර සතාට ගහනවා සතේනවා. මේ වගේ මිනිස්සුගේ ස්වභාවය මේ කෙලෙස් වල ස්වභාවය. ඔව්. ඉතින් මේ ස්වභාවෙත් එක්ක ලෝකී රටවල් එවැනි දේවල් තීරණ ගන්නකොට එවැනි නායකයෝ ඇත්තටම වරුණ ඒක සමස්ත ලෝකෙ බොහෝ දෙනාට පීඩනයකට හේතුවක් වෙනවා. තුන්වෙනි ලෝක රටවල් විදිහට අපි අසරණ වෙනවා. දැන් තුන්වෙනි ලෝකේ ඔබ කිව්වා මේ බුද්ධගේ ඉඳලා බලනකොට පෘථුවිය තුන්වෙනි තැන තියෙනවනේ. ඉතින් එතකොට ඇමරිකාවත් අයිති. තුන්වෙනි ලෝකේ රටවල් කියනකොට පෘථුවිය ඇතුලේ තියෙන ඔක්කොම රටවල් තුන්වෙනි ලෝක රටවල් තමයි කියලා ග්‍රහලෝක පිහිටීමත් එක්ක. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ මේ තුන් ලෝක සනසාලු කියලා කතා කරන. එහෙම නැත්නම් තුන් ලෝකෙටම අධිපති කියලා අපි තුන් ලෝකෙටම අග්‍ර වූ තුන් ලෝකාග්‍ර කියලා කියනවා. එතන මේ ලෝක තුනක් ගැනනේ අපිත් කතා කරන්නේ ධර්මයේ තුල. එහෙමයි. එතනත් අග්‍රම ලෝකෙ වෙන්නේ බ්‍රහ්ම ලෝකෙ. ප්‍රණීතම ලෝකෙ. ඒ කාමයන්ගෙන් ඈත් වෙච්ච නිසා ප්‍රණීත ලෝකේ. එහෙමයි. එතනින් පස්සේ බ්‍රහ්ම ලෝකයට පස්සේ තියෙනවා දිව්‍ය ලෝකේ. ඔව්. ඒ දෙවෙනි අර එක බ්‍රහ්ම ලෝකේ දෙක දිව්‍ය ලෝකේ. තුන්වෙනි ලෝකේ වෙලා තියෙන්නේ තුන් ලෝකාග්‍ර කියන තුන් ලෝකෙන් මිනිස් ලෝකේ. ඒ නිසා මනුස්ස ලෝකේ සියලු රටවල් තුන්වෙනි ලෝකේ රටවල් තමයි ධර්මයේ ඇතුලෙන් බැලුවොත්. එහෙමයි. අපි හඳු එතකොට නාග ලෝකය ගැන පොඩ්ඩක් කියන්නකෝ. නාග ලෝකයේ මේ තුන්වෙනි ලෝකේ රටවල් අතරට නැත්නම් මේ තුන් ලෝකාග්‍ර කියන තැනදී ඒ ලෝක තුනට අතාල වෙන්නේ නැද්ද? නාගයෝ ගැන එතකොට නාගයන් කියන්නේ ඔය අමනුෂ්‍ය කොටාසියක් විදිහට දකින විදිහට නිරයට ආසන්න එහෙම කොටස් මෙහෙමයි. දැන් අපි දෙවියන් අතරේ සමහර වෙලාවට කතා කරනවා දිව්‍ය නාගයෝ ගැන. ඒ වගේම දිව්‍ය යක්ෂයෝ ගැන. ඔව්.
දැන් ජනවසභ කියන්නේ දිව්‍ය යක්ෂයෙක්. හැබැයි යක්කු කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ දුගතියනේ. ඔව්. ඒ වගේ තමයි නාගයෝ කිව්වමත් අපිට මතක් වෙන්නේ අපේ ඇහැට පේන්නේ නාගයෝ කියලා දුගති ලෝකේ. ඔව්. හැබැයි මේ නාග ලෝකේ දෙවියන් දිව්‍ය ලෝකයේ අසුරු කරගත්ත නාගයොත් ඉන්නවා. ඒ වගේම මනුස්ස ලෝකයේ අසුරු කරගෙන ඉන්න නාගයොත් ඉන්නවා. තිරිසන් ලෝකයේ අසුරු කරගෙන ඉන්න නාගයොත් ඉන්නවා. අසුර ලෝකයේ අසුරු කරගත්ත නාගයොත් ඉන්නවා. මේ වගේ නාග කියන වචනේ හරි පොදු වචනයක්. ඇත්තටම යක්ෂ කියන වචනේත් එහෙමයි. දැන් අපි මිනිස්සුන්ගේ කතා කරන්නේ ඔය නාග ගෝත්‍රිකයෝ කියලා ඒ මිනිස්සු. නාග ගෝත්‍රිකයෝ, යක්ෂ ගෝත්‍රිකයෝ ගැන කතා කරනවා ඒ මිනිස්සු. එතන මිනිස් ලෝකයේ අසුරු කරගත්ත යක්ෂ ගෝත්‍ර තියෙනවා. එතකොට දුගතියේ ප්‍රේතාත්මාදී අසුරු කරගත්ත යක්ෂයෝ ඉන්නවා. දෙවියන් තුලත් දිව්‍ය යක්ෂයෝ ඉන්නවා. වගේම නාගයොත් ඒ වගේමයි. අනිත් එක තිරිසන් සත්තු ගත්තාම දිව්‍ය ලෝකෙත් මොනරෝ ඉන්නවා, ගිරව් ඉන්නවා. ඒ සත්තු ඉන්නවා වරුණ. එහෙමයි. මේ දිව්‍ය ආලී ඉන්නවා. ඒ දෙවියන් අතරෙත් එහෙමයි. ඔව්. එතකොට නාගයන් හැටියට කතා කරන මේ ලෝකවල මුහුද ආශ්‍රය කරගත්ත නාගයෝ අපේ අහලා තියෙනවා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වඩම්මනකොට මහා සාගරයේදී බෝධින් වහන්සේව වන්දනා කළා. ඒ වගේම ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේ තුල වැඩ සිටින ධාතුන් වහන්සේලා පවා නාග ලෝකයෙන් තමයි වඩම්මගෙන ආවේ කියලා අපි දන්නවනේ. ජයසේන නාරජු ගැන අපි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයක ධාතු බෙදෙන අවස්ථාව ගැන ඉස්සෙල්පත් වෙනවා. කතා කරනවා. ඒ වගේ මේ බොහොම ශ්‍රද්ධාවන්ත නාගයෝ ඉන්නවා. අන්න ඒ නාගයන්ට උනත් වරුණ බුදුරජාණන් වහන්සේගේ ගැන හිත පහදගෙන ගෞරවය ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්. නමුත් තුන් ලෝකාග්‍ර කියලා අපි කතා කරන තුන් ලෝකය ඇතුළට ඔවුන් අයිති වෙලා නැහැ. මම ඒක කියන්නේ හේතුව මේකයි. මම මෙතෙන්දි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය නෙමෙයි. මම කියන නාගයෝ ගොඩාක් වර්ග ඉන්නවා කියලා. ඒක ලෝක ඇසුරු කරගෙන. දැන් ඔය මහා ඉරිදිමත් නාග කොට්ටාසයක් තමයි වරුණ මේ අපේ කියපු 13 වහන්සේලා වඳින ඒ වගේම බෝධීන් වහන්සේලා වඳින ඒ නාගයෝ. එයාලා හරිම ඉරිදිමත්. ඒ අය අතරේ තියෙනවා ලස්සන කරුණු කීපයක්. ස්වාමීන් වහන්සේලා විදිහට මහාන වෙන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා එක නාගයෙකුට ඒ නාගය ඇවිල්ලා මේ භික්ෂුවකගේ වේශයක් මවාගෙන කියන්නේ මිනිස් ලෝකයේ මිනිස් වේශයක් මවාගෙන ඒ නාගය මහාන වෙනවා. එතකොට මේ නාගයා මහාන වෙලා කුටියක හුදකලාව භික්ෂුවක් විදියට ඉන්නවා. සමාජය තුළ පේන්නෙම භික්ෂුවක් කියලා හරිම ලස්සන කෙනෙක්. ප්‍රසන්න පෙනුමක් තියෙනවා. හැබැයි නාග ලෝකේ නාග ස්වරූපය එයා කුටියට ගියහම ඇති කරගන්නවා. කුටියෙන් එළියට එද්දි මිනිස් ස්වරූපය. කවදාකවත් සංඝයා එක්ක එකට දානේ වල දන්නේ නැහැ. මොකද එයාට දානේ ගන්න බෑ අර මේ ඇති කරගත්ත වේසයෙන්. මනුස්ස වේසයෙන් දානේ ගන්න බෑ. මෙයා ආහාර ටික ගන්නේ නාග වේසයට ඇවිල්ලා. සිවුර පැත්තකින් තියලා නාග ස්වභාවයෙන් තමයි ආහාර ගන්න. එතකොට එක ස්වාමීන් වහන්සේටමකට සැකයක් ආව කවදාකවත් එකට දානි ගන්නේ නැහැ. හැමදාම හොරෙන් කුටියට යනවා මොකක්ද හේතුව කියලා බලන්න. වාත කවුළු තියෙනවනේ බිත්තියේ. වාත කවුළුවකින් මේ භික්ෂුව බලනවා. බලනකොට මේ භික්ෂුව බය වෙනවා. විශාල නාග. අර නාග වේශය දැකලා. එතකොට අපිට තේරෙනවා වරුණ යම්කිසි අර අපි දකින නාගමය ස්වරූපයක් ශ්‍රද්ධාවන්තව ඇසුරු කරන 이르දිමත් වූ ඒ නාගයන්ටත් තියෙනවා. එහෙමයි. දැන් අර මේ ඔය කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20000ක් සිල් රැකලා ගහක මේ කොලයක් කඩපු ඒ ස්වාමීන් වහන්සේ එතන ගහේ කොලේ කඩපු එකට පචිති ආපත්‍යක් වුණා කියලා එතන පසුතැවෙන ස්වාමීන් වහන්සේත් අන්තිමට යන්නේ නාග ලෝකෙට. එතකොට එතෙන්දි තේරෙනවානේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙච්ච ලෝකයකටයි ඒ ගියේ කියලා කියනවනේ. එතෙන්දි උපසම්පදා විනය කර්මය තුල නාග විමසන්නේ නේද? ඒක තමයි. එතන හරි අපූර්වයි අර
කුටිය ඇතුළට එබිලා වාත කවුලුවෙන් බැලපු භික්ෂුව බය වෙලා ගිහිල්ලා සංඝයාට මතක් කළා මේ අසවල් භික්ෂුව මෙන්න මේ තත්වයෙන් තමයි ආහාර ටික ගන්නෙ මම S2ටම දැක්කා කියලා. එයා මිනිසෙක් නෙමෙයි මනුස්ස වේශයක් මවන් ඉන්න නාගයෙක් කියලා කිව්වා. සංඝයා ඊට පස්සේ මේක බුදුරජාණන් වහන්සේට වහා පැමිණිලි කරනවා. එන්න කියන්න කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගාවට ආවෙත් මිනිස් වේශෙම වාගෙනමයි. භික්ෂුවක් විදියට. ඇත්තද කියලා ඇහුවා මේ කියන කතාව. එහෙමයි ස්වාමීනි මම නාගයෙක් කිව්වා. ඇයි මෙහෙම දෙයක් කරේ කියලා. ස්වාමීනි අපිත් මහාන වෙන්න ආසයි කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා නාග ලෝකයේ නාගයන්ට මේ භික්ෂුන් අතරේ මහාන වෙන්න අවස්ථාවක් නැත. බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ලෝකයෙන් එහා වෙන කිසිම ලෝකයකට ඒ අවස්ථාව අනුදැනව දාරන්නේ නැහැ කියලා. අර අඬනවා. අඬා කියනවා ස්වාමීනි අපිත් මහාන වෙන්න ආසයි. අනේ ස්වාමීනි ඔබ වහන්සේකට අපිට අවසරයක් දෙන්න නැත්තම් අවසරයක් නැතුණම් මහාන වෙන්න බෑ නේද? මහානකම පිහිටන්නේ නෑනේ. ඒ නිසා යා කියනවා ස්වාමීනි එහෙනම් අපි වෙනුවෙන් මෙන්න මේ දේවත් පුළුවන් නම් කරන්න මේ භික්ෂුවට අපේ නම දෙන්න කිව්වා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හරිම කාරුණිකයි. උන්වහන්සේ අරයාගේ හිතේ තීරච හැඟීම තේරුම් ගත්තා. උන්වහන්සේ අවස්ථාවක් දෙනවා සාමණේර කෙනෙක් උපසම්පදා වෙන්න සීමා මාලකයේදී උපසම්පදා වෙනකොට අහනවා ගුරුවරු නම මොකක්ද කියලා. එතකොට කියනවා ස්වාමිනී මගේ නම නාග කියලා. අදටත් ඒ දේ විදියටම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක කරන්න කියලා කිව්වා. උපසම්පදා වෙන සෑම භික්ෂුවක්ම හැම හාමුදුරු කෙනෙක්ම උපසම්පදා වෙන වෙලාවෙදී කියනවා මගේ නම නාග කියලා. අපිත් ඒක කියලා තිනවා සීමා මාලකයේදී. කොයි ස්වාමීන් වහන්සේත් අපි කියමු අපේ කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙනකොටත් උන්වහන්සේගෙන් ගුරුවරු අහනකොට මොකද්ද මේ නම කියලා කියන්නේ මම කැටවල හේමාලෝක කියලා නෙමෙයි. මම නාග. දැන් අහගෙන නැති. ඔව් මම නාග. ඒ වගේ හැම ස්වාමීන් වහන්සේ දැන් බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ කියනොත් උපසම්පදා වෙන වෙලාවේ අහනකොට උන්වහන්සේත් කියන්නේ මම රාද කියලා නෙමෙයි. මම නාග. හරිද? සමහර හාමුදුරුවෝ නාග කියලාම නම තියෙනවා. නාගානන්ද ඔය නාග වචනේ තියෙන ඕන තරම් සමහර හාමුදුරුවෝ. ඒතර ඉතින් හාමුදුරුවෝ කොහොමත් නාග. ඒ වගේ දැන් ඔය උපසම්පදා කරන ස්වාමීන් වහන්සේලාව සීමා මාලකයට ගෙනියන්න කලින් තියෙන තැනක් තමයි මේ ඒ අදාළ නිකායේ පාර්ශවයේ භික්ෂූන් උපසම්පදාවට ගෙනියන්න කලින් කෝට්ටේ නාග විහාරේ. ඒ නාග කියන වචනේ හැදෙන්නේ එතන නාග විහාරය කියලා නම වැටලා තියෙන ඔය හේතුවත් එක්ක. නාගයෝ කියන උපසම්පදාවට ගෙනියන සාමණේරයන්ට නාග කියලා නම තියෙන නිසා නාගයෝ නවතින තැන. හරි නාග විහාරය. ඒතර මේ නාගයන්ට එතෙන්දී ඔය කාරණාත් එක්ක අපිට තේරෙනවා පැවිද්දටවත් කිසිම අවසරයක් බුදුරජාණන් වහන්සේ දුන්නේ නැහැ. හැබැයි ශ්‍රද්ධාවන්තයි. ගෞරවය තියෙනවා. ධාතුන් වහන්සේලා වඳිනවා. උපස්ථාන කරනවා. නිවන් දකින්න බෑ. අපි මෙතන සෝවාන් වෙච්ච නාගයෝ සකදාගාම වෙච්ච නාගයෝ අනාගාම වෙච්ච නාගයෝ රහත් වෙච්ච නාගයෝ කියලා අහලා නැහැ නේ වරුන්. තෙරුවන් සරණ යනවා. දැන් බලන්න ආලෝක යක්ෂයා තෙරුවන් සරණ ගියා. හැබැයි එහෙම වුණා කියලා එයාට සෝවාන් වෙන්න බෑනේ. මාර්ගඵල ලබන්න බෑ. හේම මේ විවිධ මේ යක්ෂයෝ හිටිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තා. එහෙම යක්ෂයෝ තෙරුවන් සරණ යන්න පුළුවන් උන්ට මාර්ගඵල ලැබීමක් නැහැ. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේට ඉතාම ගෞරවයෙන් උපස්ථාන කළා පාරලෙය්‍ය ඇතා. එහෙමයි. ඒ වගේම මේ නාලාගිරිය ඇතා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදගෙන කටයුතු කරා. දැන් ඔය අපි වර්තමාන සමාජෙත් එහෙම මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ දළදා වහන්සේ වඩම්මන ඇත්තු ගැනත් අපි සිහිපත් කරා. ඔව් සමහරට දැන් දැන් පාරලෙය්‍ය ඇතා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංකව හිතේ ඇති වෙච්ච ගෞරවයකින්මයි උපස්ථාන කරේ. බුද්ධ උපස්ථානයමයි කළේ. නැතුව නිකම් මේ කරපු උපස්ථානයක් නෙමෙයි. උණු වතුර උණු කරලා දීලා වරුණ කියන්නේ මේ ගල් අතුල්ලලා මේ ගල් රත් කරලා ගින්දර මේ ගල් පොකුණකට දාලා පොඩි මේ ওই ගලේම වතුර පිරිච්ච ගල් පොකුණකට අර රත් කරපු ගල් දාලා වතුර උණු කරනවා. පුදුම උපස්ථානයක මාස 3ක්නේ පොඩි දවසක් නෙමෙයි. මාස කාලය පුරාවටම. ඔව් එතකොට එක භික්ෂුවක්වත් එන්නේ නැහැ. උන්වහන්සේ තන්නිකරම උපස්ථාන ලැබුවේ පාරලෙය්‍ය ඇතාගෙන්. එතකොට හස්තියෙක් ඒ විදිහට උපස්ථාන කරේ නිකන් නෙමෙයි වරුණ. පැහැදිලි ගෞරවයක් හිතේ ඇති කරගෙන
හැබැයි ඉතින් හිමුණා කියලා මාර්ගඵල ලබන්න බෑ. ඒ මනුස්ස දිව්‍ය ලෝක යන්න පුළුවන්. ඒ කාන්තක දිව්‍ය පුත්‍රය අනිවාර්යෙන් දෙවියන් අතර උපදිනවා. දැන් කාන්තක දෙවියෝ කාන්තකද අශ්වයා වුණා මේ වගේ ගමනක් ගියේ කියන එක ඔහුගේ හැඟීමක් හිතේ ඒ වෙලාවේ ඇති වෙනවා. මොමතර ආදරය ගෞරවයත් එක්ක නොදැක යනකොට ඇතිවෙච්ච දුකට ලය පැල්ල මැරෙනවා. දැන් හරිනම් එතෙන්දී ඔබ නිකන් හිතන්න වරුණ අපි හිතනවා කෙලෙස් සහිතව ඇතිවෙච්ච ආදරේ හින්දා විතරයි කියලා. ඔව්. දැන් අනේ මෙච්චර කාලයක් එකට හිටපු කෙනා නොපෙනී යනකොට ඇතිවෙච්ච ලය පැලිල්ලක් කියලා. ඔව්. එහෙම වුණා නම් පෙරේතෙක් වෙලා උපදින්න බෑ. එහෙමයි. ඒ උපාදානයන්නේ. සෝමනස්ස. ඔව්. උපාදානයක් නේ වරුණ. උපාදානයක් එක්ක ඇතිවෙච්ච ස්වභාවයෙන් එහෙනම් පෙරේතෙක් වෙන්න ඕනේ. නමුත් යන්නේ කොහෙද? කාන්තක දෙවි පුත්‍රයා වෙලා. එහෙමයි. ඒ බුද්ධත්වයට පත් වෙන අබිනිෂ්ක්‍රමණයට කරපු උපකාරයත් එක්ක ඇතිවෙච්ච දෙයක්. මේ ආයවිල්ල කාන්තක අශ්වයා කියන්නේ නිකන් කෙනෙක් නෙමෙයිනේ. හරියටම සිද්ධාර්ථයන් උපදින දවසේම උපදිනවා. එහෙමයි. මේ සසරේ පතාගෙන ආපු චරිත නිසාක් මේ නිකන් ආවට ගියාට ආපු චරිත නෙමෙයි. ඇසතු බෝධින් වහන්සේ කාන්තක අශ්වයා යශෝදරා මේ ඔක්කොමලා එක දවසේ එකම ජන්මදිනේනේ. ඔව්. ඒවා නිකන් වෙච්ච නෙමෙයි. සහජාත වස්තු. හේතු සහිතව වෙච්ච දේවල්නේ. ඒ නිසා ඒ ලය පැලීම හිත පහදවාගත්තු ලය පැලීමක්. මිසක් නැත්තම් දෙවියන් අතර උපදින්න බෑ. ඒ නිසා අපිට තේරෙනවා ඔවුන් ඒ දෙව්ලොව ගිහිල්ලා සෝවාන් වුණා. එහෙමයි. අන්න එහෙනම් තුන් ලෝකෙට බැහැගත්ත තැන සෝවාන් වුණා. එහෙමයි. තිරිසන් ලෝකේ කියන්නේ තුන් ලෝකෙ නෙමෙයි. එතෙන්ට ගියාමයි සෝවන් වුනේ. එතෙන්ට තුන් ලෝකයේ ඇතුළට එන්න ඕනේ. ඒ නිසා මෙහෙන් හිටියේ කාන්තක අශ්වයා විදිහට සතර අපායෙන් එකක එතනින් ගිහිල්ලා වැටුනේ තුන් ලෝකයේ ඇතුළට. තුන් ලෝකයේ ඇතුළට දෙවි කෙනෙක් විදිහට. දෙවෙනි ලෝකේ. එතකොට දිව්‍ය ලෝකේ. දෙවෙනි ලෝකේ. ඔව් දෙවෙනි ලෝකේ. දෙවෙනි ලෝකේ. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ. එතකොට මේ එතකොට දෙවියෙක්. එතකොට දෙවියෙක්. එතකොට දැන් ආලෝකල වුණා නාලාගිරිලට වුණා දෙවියන් අතරට ආවොත් ඒ කියන්නේ මේ පළවෙනි ලෝකෙට හරි දෙවෙනි ලෝකෙට හරි තුන්වෙනි ලෝකෙට හරි ආවොත් මාර්ගඵල ලබන්න පුළුවන්. මේක දැන් දේශනාවට ගලපලා බැලුවාම අපේ හැමතුරනේ දැන් ඔබ වහන්සේ කියනවා මේ දේශනාව තුළ එක්තරා තැනකදී මේ අපේ හිත සම්මා දිට්ඨියෙන් බැහැරවීම මිත්‍යා දෘෂ්ටියට වැටීම නේතකොට මිත්‍යා දෘෂ්ටියට වැටීම මේ ඔබ වහන්සේ කියපු අර රුසියාවට වැඩිය ලොකු ඉරිසියාවයි මසුරුකමයි මේවට හේතු එක්ක කියන්නේ ඒවට බලපාන කාරණා කියලා. දැන් එතකොට අපේ හැමතුරනේ දැන් එහෙම බැලුවාම දැන් ඔය කතා කියනකොට සමහරු කියන දෙයක් තමයි ඔය සුරංගනා කතා. එහෙම නැත්නම් බෞද්ධ සාහිත්‍යය ඔය කියන්නේ. ඇත්තටම මේක බෞද්ධ සාහිත්‍යද කියලා කියන එක බොහෝ දෙනාගේ හිත තුළ තියෙනවා. ප්‍රශ්නාර්ථ විදිහට තියෙන සමහරු කියනවා ඔය කිව්වට ඔය නිකන් කතන්දර නේද කියලා. එතකොට අපේ හැමදෙරෝනේ එහෙම හිතීම තුළ අපි මිත්‍යා දෘෂ්ටියටද වැටෙන්නේ. මිත්‍යා දෘෂ්ටියට වැටීම තුළ සම්මා දිට්ඨිය බැහැරවීම තුළ අපිට මේ වගේ ලෝකයේ ඇතිවෙන මේ වගේ යුද ගැටුම් එක්ක ඒ වගේ දේවල් වලට අපේ හිත නැඹුරු වීම ඉඩකඩ කෙසේද? වරුණ සාහිත්‍ය හැමතිස්සෙම සත්‍යත් නෙමෙයි අසත්‍යත් නෙමෙයිනේ. සමහර දේ සාහිත්‍ය අතරට එනවා සත්‍ය වූ සිද්ධිය ඔසේ. එහෙමයි. සමහර සාහිත්‍ය තියෙනවා ඒවට කියන ප්‍රබන්ධ කියලා. එහෙමයි. මනසින් ගොඩනගපු කතන්දර තියෙනවා. ඔව්. එතකොට මෙතන බෞද්ධ සාහිත්‍ය කියලා කියනකොට වැඩි ප්‍රමාණයක් බෞද්ධ සාහිත්‍ය තුල තියෙන්නේ සිද්ධ වෙච්ච සිදුවීම්. ඇත්ත සිදුවීම්. හැබැයි බෞද්ධ සාහිත්‍යයක් ගොඩනගන එක ත්‍රිපිටකයෙන්ම නෙමෙයිනේ. ත්‍රිපිටකයෙන් බැහැර කෙනෙක්ට ලියන්න පුළුවන්. ඕන දෙයක් අතිශෝක්ති දාලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වස්තු බීජය කරගෙන වටේ වවනවා. වවලා ප්‍රබන්ධ එකතු කරලා අතිශෝක්ති දාලා ලියන්න පුළුවන්. එතකොට ඒ වගේ අර භාගයක් ඇත්ත භාගයක් බොරු ඒවත් තියෙනවා. 100%ක් ඇත්ත ඒවත් තියෙනවා. 100%ක් බොරු ඒවත් තියෙනවා. හරියට සරසපු මනමාලි වගේ. හරියට හරි. ඒ වගේ බෞද්ධ සාහිත්‍ය කියන එකේදීත් මම පිළිගන්නවා 100%ක්ම ප්‍රබන්ධ නැතුව නෙමෙයි ත්‍රිපිටකය තුල නෙමෙයි මං කියන්නේ. බෞද්ධ සාහිත්‍ය කියලා අපි කතා කරන සියලු මේ සාහිත්‍ය ග්‍රන්ථ අතරේ හොඳවයින්ම හදපු ප්‍රබන්ධයක් තියෙනවා. භාගයක් ඇත්ත භාගයක් බොරු ඒවත් තියෙනවා. 100%ක්ම සාමුලින්ම ඇත්තක් තියෙනවා. සිද්ධ වෙච්ච සිදුවීම් අලලා ආපුවක් තියෙනවා. ඒ නිසා අපිට
ඕනෑම දෙයක් අයියෝ බෞද්ධ සාහිත්‍යෝ වැඩක් නැහැ කියලා කියන්න බෑනේ. මොකද හේතුව මේ බුද්ධ දේශනාව මනක් කල්පිත දෙයකුණත් සමහරට අර්ථයක් තියෙන්න පුළුවන්. දැන් අර්ථයක් තියෙන මනක් කල්පිත කියලා හිතන්න පුළුවන් සමහර කතා ඇතුළේ. ඔය දැන් කියන්නේ අර ධර්මිටියක මේ බැදලා ගිය කතාව එහෙම. ඔව් පොඩ්ඩක් පේනේ පුප්පල පෙන්නන්න කියලා. ඔව්. ඒ කියන්නේ මේ ධර්මිටියක් බැඳන් යද්දී ඒ නාගයා ඔහේ එයා කලින් තාපසෙක්. ඒ නිසා එයා කලින් තාපසෙක්. ඒ නිසා එයා ඉවසීම පුරුදු කරලා තපස් රැකලා පොඩ්ඩක් අර වැරදිච්ච කෙලෙස් ප්‍රශ්නයක් නිසා එයා තිරිසන් ලෝකේ සතෙක් වෙලා නාගෙක් වෙලා. දැන් මේ නාගයාව ධර්මිටියක බැඳගෙන යනකොට එයත් එක්ක එකට තපස් රැක්ක තාපසේ ඒක දැකලා කියනවලු එතනින් ධර්මිටියත් අරන් යනකොට නාගයට කියනවලු නාගයෝ ඉවසීම කියන්නේ ඔය ඕන අරියාදුවක් ඉවසගෙන ඉන්න එක නෙමෙයි. ඔලුපාත් කරගෙන ඉන්න එක නෙමෙයි. දෂ්ට කරන්නේ නැතුව මම කවුද කියලා පෙනේ පුප්පලා පෙන්නන්න. එතකොට අරයට හිංසාවක් කරා වෙන්නෙත් නැහැ. Tamanට හිංසාවක් කරන්න ඉඩ දුන්න වෙන්නෙත් නැහැ. ඔව්. Tamanටත් හිංසාවක් නොවි, එයාටත් හිංසාවක් නොවි පාඩුවේ ජීවත් වෙන්න කියලා තාපසයා උපදේශයක් දුන්නාලු. දැන් ඕක ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්. ඔව්. 100%ම ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්. හැබැයි මේ කතාව ඇතුලේ යම් අර්ථයක් තියෙනවා. එහෙමයි. ඒ වගේ සමහර දේ තියෙනවා අර්ථයක් තියෙනවා නම් අනේ ඕව වැඩක් නැහැ කියලා අපිට පැත්තක දාන්න බෑ අර්ථයයි ගන්න ඕනේ. හරි. ඒ වගේ සමහර සිද්ධි තියෙනවා සත්‍ය වශයෙන් සිද්ධ වෙච්ච. තමන්ගේ මතයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඒක සිද්ධ වෙච්ච දෙයක්. අනිත් එක බුද්ධ භාෂිතය. බුද්ධ භාෂිතයක්. ඒ නිසා බුද්ධ භාෂිතයක් වෙච්ච සිද්ධ වෙච්ච සිද්ධියක් ඇතුලේ දැන් සමහර ලාවට අපි විවිධ සත්තුන්ගේ ගුණ ගැන කතා කරනකොට එදා තිරිසන්ගත සත්තු හැසිරිච්ච සිදුවීම් සමහර ලාවට කෙනෙකුට විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේත් මිනිස්සු දකින්න විවිධාකාර පුදුම වෙන හිතා ගන්න බැරි දේවල් කරන සත්තු සහ මිනිස්සු විශ්වාස කරන්නේ නැති අවස්ථා. දැන් ගිරව් කතා කරන එක අපි දකින්නේ. වරුණ ඉපදිච්ච ගමන් කතා කරන මිනිස්සු ගැන බොහෝ කාලයක් මව්කුසේ හිටපු මිනිස්සු ගැන සාහිත්‍ය ඇතුලේ කතා කරනවානේ. බෞද්ධ සාහිත්‍ය ඇතුලේ. ඒවා සමහර විශ්වාස කරන්නේ නැහැනේ. ඔච්චර කාලයක් මව්කුසේ ඉන්නේ කොහොමද? සීවලි ස්වාමීන් වහන්සේගේ වගේ සිද්ධි මම කියන්නේ. ඔච්චර කාලයක් මව්කුසේ ඉන්නේ කොහොමද? ප්‍රශ්න තියෙනවානේ. එතකොට එහෙම කොහොමද ඉපදිච්ච ගමන් කතා කරන්නේ? කොහොම ප්‍රශ්න තියෙනවා. ඖෂධාත්ම ගැන නොදන්න දේවල් කියවන්නේ නැතුව අපේ රටේ සහ මේ ලෝකේ පුරා සිද්ධ වෙච්ච ආසන්න සිද්ධි අතීතයේ ඕන්නේ ආසන්න සිද්ධි වීඩියෝ තාක්ෂණයෙන් ඔප්පු කරපු සිද්ධි ආසන්න සිද්ධි හොයලා බලන්න ලිදේ මැඩියා වගේ ඔහෙ ඉන්නේ නැතුව හොයලා බලන්න බලනකොට පෙනෙයි ඉපදිච්ච ගමන් ඉපදිලා දවස් කීපයක් යන අතරේ මේ ලෝකේ කතා කරන මිනිස්සු නැතුවාද කියලා හොයාගන්න පුළුවන් වෙයි. මව් කුසේ මාස 9ක් 10ක් අතර කියන සාමාන්‍ය කාලේ ඉක්මවා ගිහිල්ලා මව් කුසේ හිටපු අය හිටියද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ නිසා අර නොදන්නාකමට පේන දෙයින් විතරක් කොහේ බලලා පිළි අරගන්න මිනිස්සු හොඳ උපමාවකින් කිව්වොත් එහෙම හරියට නිකන් වතුරේම ඉන්න මාළු අපි මැඩියා පැත්තකින් දාමුකෝ. මැඩියා කියන්නේ එතන ලිදේ මැඩියා කිව්වට මැඩියාට තියෙනවා ජලයේ ඉක්මවා ගොඩබිමට යන්න පුළුවන් හැකියාව. ලිදේ මැඩියා කියලා ලිඳේ කතා කරාට ලිදේ මැඩියටත් බාල්දියකට හරි පැනගෙන කොහොම හරි එන්න පුළුවන්. ගොඩබිම බලන්න පුළුවන් නේ. හරිද? දැන් මාළුවා කියන සතා ජලයේමයි. හැබැයි ගොඩබිම ඉන්න පුළුවන් මාළු ඉන්නවා. යම් කාලයක් ගොඩබිම සීමා සහිත වෙනවා. නමුත් අපි මාළුවා කියන සතා ගොඩබිම හැසිරෙන්න පුළුවන් සතෙක් හැටියට සලකන්නේ නැහැ. ඉබ්බා මේ ගෙම්බතරම්. ඉබ්බා ගෙම්බා කියන්නේ වතුරෙත් හැසිරিলা ගොඩබිමත් හැසිරෙනවා. එතකොට දැන් ඉබ්බෙක් ගොඩබිම දේවල් ඇවිල්ලා මාළුවට කිව්වට පස්සේ මාළුවට ඕවා ඉතින් තන්නේ කර අතිශෝක්තිය. එහෙමයි. පේන්නෙම අතිශෝක්ති විදියට. එතකොට වරුණ එතෙන්දී අපි සමහර වෙලාවට මාළුවා අර ඉබ්බගේ කියන හැමදේම අනේ යනවා යන්න ඕවා කොහෙද තියෙන්නේ
අපි දැකලා නැති මෙච්චර කල් ජීවිතේ කවදාකවත් අහලා නැති දේවල් මේ තවුන් ඇවිල්ලා කියනවා කියලා ඉබ්බට විවිධ විදිහට නිකන් විහිළු තහළු කරයි. ඔව්. ඒ ඉබ්බා කියන එක පිළිගන්නේ නැතුව. හැබැයි බුද්ධිමත් මාළුවා එක පාට පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඉස්සෙල්ලාම බලනවා Tamanට නැති හැකියාවක් ඇත්තටම ඉබ්බට තියනවද කියලා. අර කියන ඒවා පිළිගන්න එකත් ගුණා වගේ පිළිගන්න ඕනේ නැහැ. ඒ නිසා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. පිළිගන්න කෙනත් එක පාට පිළිගන්න කෙනත් මෝඩයා ඇත්තද හා කියලා ප්‍රතික්ෂේප කරන කෙනත් මෝඩයා. විමසුම් බුද්ධිය. මේ මෝඩකම් දෙකම නොකර බලන්න ඕනේ Tamanට තියෙන හැකියාවට ඉක්මවා ගිය හැකියාවක් ඉබ්බාට තියෙනවද බලනකොට තේරෙනවා ඔව්. වතුර ඉක්මවා ගිහිල්ලා ගොඩබිම හැසිරීමේ හැකියාවක් ඔහුට තියෙනවා මට නැහැ. අන්න එතකොට තේරුම් ගන්නවා එහෙනම් මම නොදකින දේක් ඔහු දකිනවා. අන්න ඒ හැකියාව බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මේ මනස දියුණු කරලා තමන්ගේ මානසික ස්වභාවය ඉක්මවා ගිය උත්තමයෝ. එහෙමයි. අන්නේ ඉක්මවා යාම අන් කාටවත් බෑ. දෙවියන් නිකන් අර දේව මානසිකත්වකින් වගේ බුදුරජාණන් වහන්සේ වදාළා නෑනේ මම දකින දේ ඔබට කවදාකවත් දකින්න බෑ. එහෙම කියන්නේ මේ අතීත ජීවිත ගැන බුදුරජාණන් වහන්සේ යම් ඥානයකින් වදාලා නම් පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් ශ්‍රාවකයාටත් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ඇති කරගන්න බැරිකමක් නැහැනේ. මඟ පෙන්වලා තියෙනවා. උන්වහන්සේකට මඟ පෙන්වලා තියෙනවා. එතකොට එකම දේ ශ්‍රාවකයාට සීමා සහිතව පෙර ජීවිත දකිනකොට බුදුරජාණන් වහන්සේ අසීමිතව පෙර ජීවිත දකිනවා. එතකොට ශ්‍රාවකයාට බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ පමණක් දැක උන්වහන්සේ කිව්වාම නෙමෙයි. දැන් අතනදි වෙන්නේ මේකනේ. ඉබ්බා මාළුවට ඇවිල්ලා විස්තර කිව්වට මාළුවට හැමදාම අහන් ඉන්න විතරයි පුළුවන්. ඉබ්බෙක් වෙන්න බෑනේ මාළුවට. හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේ ඉබ්බා විදිහට ඇවිල්ලා අපි නැමැති මාළුවට මේක කියන ගමන් උන්වහන්සේ මේ මාළුවා වෙච්ච අපිටත් ඉබ්බෙක් වෙන ක්‍රමෙත් පෙන්වලා තියෙනවා. සහ දැන් වර උන්වහන්සේ ඇතැම් අවස්ථාවල අපේ හඳුරන්නේ තව 이르දිමතුන් වහන්සේලා දැකලා ආපු කාරණා පිළිබඳ උන්වහන්සේ සිහිපත් කළාම කරද්දි තමයි මමත් ඕක කලින් දැක්කා. හැබැයි මම කිව්වේ නෑ. මොකද ඕක කිව්වට පස්සේ පිළිගන්නේ නැති හින්දා දැන් ඔන්න තව දැක්ක කෙනෙක් ඉන්න හින්දා මං කියන්නම් කියනවා. හොඳම උදාහරණ තමයි ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකොටෙන් බහිනකොට දැකපුවා. එතකොට ඕක තියෙනවා සංයුත්ත නිකායේ ලක්කන සංයුත්තේ සූත්‍ර ගණනාවක් තියෙනවා. දින ගණනාවක් දැකපු දේවල් තියෙනවා. එහෙමයි. එතකොට ඒ අය අතීතේ මොන වගේ අය වෙලා හිටියද, ඒ කර්ම මොන වගේද, ඒ විපාක කොහොමද විඳින්නේ ඔක්කොම උන්වහන්සේ දේශනා කරනවා. හැබැයි ඒවා මම කියන්නේ නැතුව හිටියේ කියනවා. ඒ වගේ තැන් තියෙනවා වර්ණ. දැන් ඉරවල් හතක් පායන එක ගැන උනත් කියලා උන්වහන්සේ අවසානයේ කියනවා මේක හරියටම විශ්වාස කරන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් විතරයි. මොකද සෝවාන් වෙච්ච කෙනා දන්නවා භාග්‍යතුන් වහන්සේගේ වචනය ඒකාන්ත සත්‍යයක්. අවෙච්චප්පසන්නයිනේ. බුදවරු ගැන නොසැලෙන පැහැදීමකින් සෝවන් වෙච්ච කෙනා. ඒ නිසා එයා විතරයි කියන මේක හරියටම විශ්වාස කරන්නේ. එච්චරට ඉරවල් හතක් පායන එකුණත් කෙනෙක් හිතන්නේ අතිශෝක්තියක් කියලා. බුදුරජාණන් වහන්සේ ඒ නිසාම අවසානයේ කියන්නේ මේක මේ සාමාන්‍ය මිනිසෙක් විශ්වාස කරන්නේ නැති වෙන පුළුවන්. අපේ හන්ද දැන් අපි මේ පිච්ච වගාව නැත්තම් මේ පිච්ච වනේ පිළිබඳව කතා කරන්නේ. ඊට කලින් ඔය කතාවේම නැත බොහන්සේ පැහැදිලි කරපු කැලලෙම කොටසේම තව පැත්තකට මම පොඩ්ඩක් එන්න කැමතියි. අපේ හන්දරනේ විනාඩියකින් දෙකකින් හරි ඒක පැහැදිලි කරන්න. දැන් ඔය එතකොට සම්මාදිට්ඨිය ඇතිවීම තුළ අපිට බුදුරජාණන් වහන්සේ කෙරේ අවෙච්ච ප්‍රසාදය ඇති කෙනෙක් විදිහට නැත්නම් තුනුරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක්ට බුදුරජාණන් වහන්සේ කෙරේ අචල ශ්‍රද්ධාවක් තියෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාවත් එක්ක බලනකොට අපි විශ්වාස කරනවා මේකයි. එහෙනම් මේ නොපෙනෙන කොටස් වල බලපෑමක් තිබෙනවා කියලා. එහෙම විශ්වාස කරන නිසානේ අපි දෙවියෝ විශ්වාස කරන්නේ. මේ වගේ ලෝක යුද්ධ වෙන්න පුළුවන්, රටවල් අතර යුද්ධ වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නවලදී දෙවියෝ කොටස් වලට බෙදලා එහෙම මේ රටවල් වලට උදව් කරනවාද? ඒ පුද්ගලයන්ට උදව් කරනවාද? දෙවියෝ අතරත් ගැටුම් ඇති වෙනවද? වරුණ සමහර වෙලාවට මේ දෙවිවරු අතරේ එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්න තැන්. එයාලා වෙනුවෙන් පෙනී ඉඳලා ඒ පැත්ත ගන්න ඒවා. ඕවා විතර මිනිස්සුන්ගේ තියෙන ස්වභාව ඒ විදිහටම තියෙනවා. හරි. සමහරවිට මිත්‍යා දෘෂ්ටිකකම් දෙවියෝ අතරත් තියෙනවා. තන්නිකර මහා මිත්‍යා දෘෂ්ටි වල බැහැගත් දෙවිවරු ඉන්නවා. එහෙමයි. සමහර ලාවට ඔය ඇතැම් අය දෙවියන්ගේ උදව් ගන්නවා කියන්නේ. ඔව්. ඇත්තටම මිත්‍යා දෘෂ්ටික වැඩවලට උදව් කරන දෙවිවරු ඉන්නවා. දැන් එතකොට බුද්ධ දේශනාවේම තියෙනව නේද?
යම් ආකාරයට දුසිල්වත් ඉන්න පුද්ගලයන් කෙරෙහි දෙවියෝ හැරිලවත් බලන්න කැමති නෑ කියන කාරණාව. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ. දැන් ඔය සක්‍ර දෙවියෝම කියපු අවස්ථාව. ඒ හැරිලා බලන්නේ නැති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු හරියට අර ජරාව කන මිනිස්සු ඉන්නේ. ඒ වගේ වරු. ඔව්. ඒ වගේ ජරාව කන දෙවිවරු ඉන්නවරුන. හරි. ජරාව කන දෙවිවරු ඉන්නවා. වැරදි දේවල් වලට උදව් කරනවා. Tamanට මොන හරි වැරදි ප්‍රතිලාභයක් තියනවාද නම් ඒ වගේ දෙයකදී එහෙම දෙවිවරු ඉන්නවා මිත්‍යා දෘෂ්ටි වලට උදව් කරන. මේක කෙනෙක්ට විශ්වාස කරන්න නැති වෙන්න පුළුවන් හේතුව මේ මිත්‍යා දෘෂ්ටික නම් කොහොමද දෙවියන් අතරට ගියේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ මිනිස්සුන්ට. ඒකට උත්තරේ තමයි ඇත්ත. මිත්‍යා දෘෂ්ටික නම් දෙවියෙක් වෙන්න බෑ. මොකද හේතුව මිත්‍යා දෘෂ්ටිකයට තියෙන්නේ මරණයෙන් පස්සේ උපත් දෙකයි. එක්ක නිරය යනවා, එක්ක තිරිසන් ලෝක යනවා. එතකොට මිත්‍යා දෘෂ්ටික වෙච්ච කෙනෙක් මනුස්ස ලෝකෙවත් එන්නේ නැහැ. එහෙමයි. කොහෙත්ම එන්නේ නැහැ මනුස්ස ලෝකෙවත්. දේශනාවලනු තියෙන්නේ එහෙම. ඔව්. කර්මඵල පිළිගන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකයා කවදාකවත් මනුස්ස ලෝකෙවත් එන්නේ නැහැ. හැබැයි දෙවියන් අතර ඉන්නවා පැහැදිලිවම කර්මයේ පිළිගන්නේ නැති දෙවිවරු. කොහොමද ඒ කර්ම විපාක පිළිගන්නේ නැති දෙවිවරු ඉන්නවරු. එහෙමයි. ඒක වෙන්නේ දැන් මනුස්ස ලෝකෙම හිතන්න මිනිස් ලෝකේ නැද්ද පින විශ්වාස කරන්නේ නැති, පව් විශ්වාස කරන්නේ නැති, මේවා විපාක තියනවා කියලා විශ්වාස කරන්නේ නැති, මැරිලා ආයි උපදිනවා කියන එකවත් පිළිගන්නේ නැති මිනිස්සු මිනිස් ලෝකේ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඕන තරම් ඉන්නවා. නියත මිත්‍යා දෘෂ්ටිකයෝ වැඩිපුරම ඉන්නවා මම හිතන්නේ. වර්ණ ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයෝ මනුස්ස ලෝකෙට ආවේ කර්ම විපාක පිළිගත්ත පුණ්‍ය විපාකකින්. මනුස්ස ලෝකෙට ආවේ. නැත්තම් එන්න බෑ. නැත්තම් නිරේ. නැත්තම් තිරිසන් ලෝකෙ. මනුස්ස ලෝකෙට ආවේ කර්මයේ පිළි අරගත්ත විපාකයක් නිසා. ලෞකික සම්මාදිට්ඨියක් තිබ්බ හින්දා තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. හැබැයි මේ ආපු මනුස්ස ලෝකේ යා දෘෂ්ටිගත වෙනවා මිත්‍යා දෘෂ්ටියක. ඒකේ විපාක විදියට සම්මාදිට්ඨිය නිසා මනුස්ස ලෝකේ ආවා. දැන් මනුස්ස ලෝකෙදි මිත්‍යා දෘෂ්ටිකුණා. දැන් ඉතින් මරණයෙන් පස්සේ දුගතිය යනවා. දෙවියන්ට වෙලා තියෙන්නේ ඒකයි. පෙර ජීවිතයේ තිබ්බ ලෞකික සම්මාදිට්ඨියක් තිබ්බ කෙනෙක් දෙවියන් අතර උපදිනවා. පින විශ්වාස කරලා පිනේ තියෙන විපාක විශ්වාස කරලා එයත් පින් කරලා දෙවියන් අතර උපදිනවා. කියන්නේ ආසන්න භවයක පින මේ හේතු වෙලා තියෙන්නේ. එයා කොයි මොහොතේ හෝ කරගත්ත පුණ්‍ය විපාකයෙන් දෙවියන් අතරට ගියා. ඒ ඉන්න භවයේ හරි කමන්නේ. ඒ කරපු පින විපාකේ එයා පින්කම් කරේ පින විශ්වාස කරලා විපාක විශ්වාස කරලා එයා දෙවියන් අතරට ගියා. ගියාට පස්සේ එතෙන්දි මිත්‍යා දෘෂ්ටික වෙනවා. ගියාට පස්සේ වෙන්නේ. එතෙන්දි දෘෂ්ටිගත වෙනවා. එහෙමයි. දැන් අර අතන උනේ කන්තක කියන අශ්වයා සතර අපායන් යක්කෝ මේ තිරිසන් ලෝකේ ඉඳලා එතෙන්ට ගියාම දෙවියෙක් වුණා. එතෙන්දි දෙවියෙක් වෙලා එතෙන්දි ලෞකික සම්මාදිට්ඨියත් ඇති කරන් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් ඇති කරගත්ත සෝතාපන්නත් වෙලා. ඒ වගේම තමයි අනිත් පැත්ත වෙන්නේ. දෙවියන් අතර ඉපදිච්ච කෙනෙක් දෙව්ලොවට ආවේ පුණ්‍ය විපාකයෙන් ලෞකික සම්මාදිට්ඨිය තිබිලා. ඒක කවදාකවත් එහෙම නැතුව එන්නේ නැහැ. තිබිලාමයි ආවේ. හැබැයි එතෙන්දී මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටික වෙනවා වගේ දෙවියන්ටත් එතෙන්දී මොනවා හරි දෙයකට ටක් ගාලා තමන් මතයක බැහැ ගන්නවා. මගේ දැක්ම නම් මෙහෙමයි. මන්නම් විශ්වාස කරන්නේ ආයෙ උපදිනවා කියලා. අන්නේ දෘෂ්ටියට දෙවිවරු වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ගැන පැහැදිලිව සංහිතනිකයි තියෙනවා වරුණ. හොඳයි අපි තව කතා කරන්න තිබුණා නම් ඉදිරියේදී මම හිතන්නේ අපිට කතා කරන්න පුළුවන්කම ලැබේවි. ඒ සම්බන්ධව බොහෝ දේවල් අපි බොහෝ විට දකින්නෙත් එහෙම සමහර වෙලාවට මේ හොඳට බෞද්ධයයි කියාගත ස්වරූපෙන් ඉන්න එකපාරටම මොකක්දෝ හේතුවකට එක පැතිවලට හැරෙනවා. ඒ වගේ තමයි ඉතින් අපි හැමදෙරනේ මේ පිච්චවනේ ගිය සතියේ අපි බොහොම අපූර්ව පින්කමක් කළේ ලංකාවේ 4 දෙසින් අතිවිශාල ජනකායක් ඒක රාශියේ වුණා. දැන් කොහොමද සතිය කැවෑමෙන් පසු ඔබ වහන්සේ තරමක් කලුත් වෙලා අනුරාධපුරේ ඉඳලා වැඩි මේ ගමනට වැඩසටහන වෙන්නේ. අලුත් වෙලා කළු පාටට පස්සේ තියෙන අලු පාටනේ. හරි. අපි කියන්නේ අලුත් වෙලා කියලා කිය ඇත්තටම අපි අලුත්. හිතිනත් අලුත් වෙලා. අලුත්. නැවුම්. මේ පිච්චුනාට හැම පිච්චුනාට මනස නැවුම්. ඇයි අපි හරිම සතුටින් වරුණ දැන් මාත් එක්ක මගේ සග්ගම අනුමදස්සි ස්වාමීන් වහන්සේත් පුදුමාකාර විදියට අපි වෙහෙස මහන්සි වෙමින් අපිට ඇත්තටම දරුවෝ ටිකක් දැන් උපද්දලා දුන්නා වගේ. මේ යාය පුරාවට මක්කර 20 ගානක යාය පුරාවට අපිට දරුවෝ ටිකක් හම්බුණා දැන් මේ භාග්‍යවතුන් වෙනුවෙන් මේ දායාද කරන්න පිච්ච මල් උපද්දන්න. අපි යාලව
වතුර දීලා පොහොර දීලා සාත්තු කරලා මුල් අල්ල ගන්නකම් එයාලට ගොඩාක් දෙන්න තියෙනවා පියකුගේ රැකවරණය මවකගේ රැකවරණය වගේ පෝෂණය දෙනවා කියන්න. ඒතර මේ තියෙන අවුරශ්මියෙන් ඔවුන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න වෙලා තියෙනවා. ඒ දේවල් නෑ අපි ඇත්තටම ඒවා මහ ලොකු අභියෝග නෙමෙයි. නමුත් මේ වෙලාවේ අපි ඒ රැකවරණේ තිබිය යුතු කාලයක්. ඉතින් ඒ නිසා ඒක කරන හැම දෙයකම සතුටක් තියෙනවා. අතන්දරකව ගම්මුන්ගේ සහයෝගය. ගමේ වරුණ ඒක තමයි මම කියන්න ගියේ. ඕන්ම මට ඇවිල්ලා යෝජනා කරනවා සයන්ස් අපිත් ශ්‍රම දාණයෙන් ඇවිල්ලා මේ වතුර දාන්න කැමති. මං කව වතුර නෙමෙයි පෑන්. හරිද? එතකොට ඔවුන් හරි ගෞරවයෙන් පුංචි දරුවෝ වරුණ මයි ළඟ ඡායාරූප තියෙනවා අපි ඉදිරියේ මේ සමාජ ජාලයට යොමු කරන පුංචි දරුවෝ. හරිද? මොන්ටිසෝරි යන වයසේ වගේ පුංචි දරුවෝ චූටි බාල්දි අරගෙන ඇවිල්ලා හරි සතුටින් දුව වතුර දානවා. පෑන් දානවා. මට එක පුංචි දුවෙක් කියනවා තාම මොන්ටිසෝරි යන වයසේ ඒ දුව කියනවා හැමදාම මං එනවලු වතුර දාන්න. හරිද? මේ වගේ ගමේ මහ පුදුමාකාර සමගියක් විශේෂයෙන්ම ගමේ නායක ස්වාමීන් වහන්සේ මානිංගමු කියන ඒ ගොදුරු ගමට තියෙන විහාරස්ථානයේ අපේ නායක හඳුරෝ අපි හරි ආදරය කරන කවුඩාවේ දීරානන්ද නායක ස්වාමීන් වහන්සේ එහෙමයි හැමදාම අපි අර ආසන්නෙම තියෙන විහාරස්ථානේ උන්වහන්සේගේ විහාරස්ථානේ පහු කරගෙන තමයි පිච්චවණේට එන්නේ. ඒ ගොදුරු ගමේ නායක හඳුරෝ ආගමික නායකත්වයේ උන්වහන්සේ ඒ නායකත්වය නිසි ලෙස කරනවා. ගමේ පිරිස හසුරලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන මේ පුණ්‍ය ව්‍යාපෘතිය උන්වහන්සේ දකිනවා. ඒක ගෝතම හාමුදුරුවන්ගේ දෙයක්වත් කාගේවත් දෙයක් නෙමෙයි. මේක සමස්ත මුළු රටේම සංඝයාට පිච්චමල් දන්සලක් වෙනුවෙන් කරන මහා දායාදයක්. ඒ අතරතුර යම් කටකතා නිකන් රාව ප්‍රතිරාව ගියා තැන් වලින් මේ ගමේ මිනිස්සු කැමැත්තෙන් නෙමෙයි මේකට එකතු වෙලා ඉන්නේ කියලා. මොකද බොරුවක් එතකොට. නෑ ඇත්තටම වරුණ මේකේ කිව යුතුමයි මේ අපිට ඔතන ඔය කටයුත්තට බාධා කරේම කිසි කෙනෙක් නෙමෙයි දේශපාලකයෙක් විතරයි. ආසන්නම ප්‍රදේශවාසී දේශපාලකයෙක්. පාර්ලිමේන්තුවත් නියෝජනය කරන. එතකොට මේ දේශපාලඥයා නිසා අපිට තවත් දේශපාලඥයන්ගේ දැන් දේශපාලකෙක් බාධා කරද්දී ඒ බාධා මගහරින්න තව දේශපාලකයන්ගේ සහාය ගන්න ඕන. නැත්නම් දේශපාලකයෝ ගාව ගන්නවත් අපිට ඕනේ නැහැ. ඇත්තටම දැන් එදා අපේ පින්කමට ආපු සදහැවතුන් net ශ්‍රාවකයොත් බලන්නේ නැති ඇයි මේ දේශපාලකයෙක් එදා උත්සවයට සහභාගී වුණේ කියලා. අපිට දේශපාලකයෙක් උත්සවයට සහභාගී වෙන තැනට කටයුතු කරන්න සිද්ධ වුණේ. මම ඔබ දන්නවරන අපි දේශපාලකයෝ ගා ගන්නවත් කැමති නැහැ. ඇත්තටම මහා කුණු ගොඩවල් ඇත්ත කිව්වොත් එහෙම. එතකොට අපිට යම් දේශපාලකයෙක් බාධා කරමින් වැඩ ටික කරන්න දෙන්නේ නැත්තම් අපිට එතෙන්දී ඊට වඩා උඩින් හයිය ශක්තිය තියෙන දේශපාලකයෙක් යම් රැකවරණයක් හදන්න සිද්ධ වෙනවා. අන්නේ රැකවරණය හදපු දේශපාලකඥයට අපිට කෘතගුණ පිණිස මේ උත්සවයට ඇවිල්ලා ඔයත් පැලයක් හිටවන්න කියන්න සිද්ධ වෙනවා. එහෙමද මේ තියෙන ප්‍රවාහය තුල රාජ්‍ය ප්‍රවාහය තුල එවෙන් මිදිලා වැඩ කරගන්නත් හරි අපහසුයි. ඔව් ගමේ මිනිස්සුන්ගෙන් කිසිම බාධාවක් අපිට එදත් නැහැ අදත් නැහැ. අපි විශ්වාස කරන හිට කොහොමත් නැහැ. ගමේ ඇතැම් අයට පුංචි මානසිකත්වයක් තිබ්බ මෙතන ඉඩම මැද තියෙනවා රහතන් වහන්සේ නමක් වැඩ හිටියේ කටාරම් කොටපු ගල්ලෙන. ඒ ගල්ලෙන සහිත කොටස මේ අක්කර 21ට අයිති නැති වෙනමම අක්කර 1මාරක කොටසක් මේකට අයිතිනේ 21 ඇතුළේ නෙමෙයි 21න් පිට වෙනමම අක්කර 1මාරක කොටසක් පුරාවිද්‍යා භූමියක් විදියට රහතන් වහන්සේ නමක් වැඩ හිටිය ගල්ලෙනක් තියෙනවා. එතකොට ඔය ගල්ලෙන ආශ්‍රිතව නිදානයක් ඇති කියලා ගමේ මිනිස්සු තුළ මානසිකත්වයක් තියෙනවා ඇතැම් අයට. ඒ සමහරුන්ට එහෙම හිතුවිල්ලක් හිතවල තිබිලා තියෙනවා කියලා අපිට නිදන් හරන්න වෙනවා. නිදන් හරන්න වෙන්නේ කියලා. එතකොට මේ ඒක නිදානයක් තමයි අපේ ඔය ගොවි ජාන වෙන්න පුළුවන්, වන සංරක්ෂණ වෙන්න පුළුවන්, විවිධ නිලධාරීන් ගම්මට්ටමේ ඉන්නවනේ. ඔය නිලධාරීන් ඇවිල්ලා සමහරලාට මේ ව්‍යාපෘතිය මොකද්ද කියලා අපෙන් විමසනකොට ඔවුන් මේ හැම තිස්සෙම මට කියපු දෙයක් තමයි හඳුරන්නේ මෙතන නිදානයක් තියනවලනේ. කොතනද දාන්නේ ආවේ නිදානේ තියෙන්නේ. මේ මිනිස්සුගේ මනසෙම කතා කරුත් නැත්තම් වෙලා නිදාන ගැනමයි මාත් එක්ක කතා කරන්නේ. මොකද නිදානයක් තියෙන දැන් කොහොමද නිදන්ගත වෙයි කියලා. සහ දැන් මේ නිදානයන්නේ මේ මතු කරලා පෙන්නුවේ. ඒක තමයි කියන්නේ. මේ ගමටම නිදානය. මානිංගමෝ කියලා ගමක් ගැන කතා කරනවා දැන් රටේ. එතකොට මේ වාහන 3000 ගානක විතර මිනිස්සු මහා විශාල 50000කට අධික විශාල පිරිසක්. මම දැක්ක අපේ හැමදෙරනේ ප්‍රදේශවාසී ජනතාව ගෙවල් ඉදිරිපිට
සුළු ව්‍යාපෘතියක් විදිහට නේද සුළු ව්‍යාපාරයක් විදිහට කඩල කොටක් තියාගෙන විකුණනවා. රොටි කඩ දාලා කඩල දාලා උන් බලන්න දැන් අනාගතේ මේ මහා පිච්ච උයනක පිච්ච මල් කඩලා රෝමලිසෑය වඳින්න එන ස්වාමීන් වහන්සේලාට අඛණ්ඩව කරන දන්සලකට මල් ගෙනියද්දි වරුණ රටේ විවිධ ප්‍රදේශවලින් මේ මල් නෙලන්න දිනපතාම මෙතෙන්ට සමාජිකයන් විදියට අපිත් එක්ක සහභාගී වෙන net ශ්‍රාවක ශ්‍රාවිකයෝ ඉදිරියේ දිනපතා උතෙන්ට එනවා මල් නෙලන්න. ඒ අතරේ මහන්නම් තව අයට බලන්නට මේ හිතුනොත් එහෙම පිච්චවන්නේ පුළුවන්ද? බලන්න, මල් නෙලන්න, වල් නෙලන්න මේ හැම දෙයකම ඉදිරියේ අපි ශ්‍රම දාන සූදානම් කරනවා. අපි ඔබට එතකොට මේ ගමට හරි අලුත් අවස්ථාවක් මේ. ඇත්තටම මේක වේලිලා ගිය ගමක් මිනිස්සුමයි කියන්නේ. හාමුදුරනේ වේලිලා ගිය ගම මේ ගම තෙත් කරලා මේ ගමට ආලෝකයක් දෙන්න ඔබ වහන්සේ ඇවිල්ලා තියෙන කියලා. අපේ ගමේ කවුඩාවේ දීරානන්ද නායක හාමුදුරුවෝත් කියන්නේ ඒක. ඒ පළාතෙම නායක හාමුදුරුවෝ කොටෙම තන්තරේමලේ නායක හාමුදුරුවෝ පවා මට මතකයි එදා දානෙට වැඩලා උන්වහන්සේ පවා කිව්වේ මේ වගේ ගමකට මෙච්චර රටපුරෙන් පිරිසක් ඇවිල්ලා මේ ගමේ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න වැසිකිළියකට මේ අසල්වැසි නිවෙස් වලට මිනිස්සු එදා වැසිකිළියට ගිහිල්ලා තේ ගෙවල් වල අයටත් කීයක් හරි මුදලක් ආධාරයක් දීලා ඇවිල්ලා ඇත්තටම මැටි ගෙවල් පිරිච්ච මහාම දුක් විඳ විශේෂම අලි ප්‍රශ්නත් එක්ක දුක් විඳින ගමක්. ඔය දේශපාලකයෝ කිව්වට වරුණ ගමේ කිසිම මිනිසෙක් අපේ කටයුතුට බාධා කරලා නැහැ. හැමදාම ආදරෙන් උදව් කළා. එහෙමයි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් මේ ඒ ආගමික නායකත්වය හරියට කරන අපේ දීරානන්ද නායක හඳුරන්ටත් මේ ඒ වගේම අපිට ගොඩාක් උපකාර කරනවා එලයාපත්තුවේ පන්සලේ අපේ නායක හඳුරු අපි කියන්නේ ෆැක්ටරියේ පන්සලේ නායක හඳුරු කියලා උන්වහන්සේ අපිට හරියට උදව් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා වගේම විශේෂයෙන්ම වරුණ අපි මේ නිර්මාණය ඔබ කිව්වා හරිය අලංකාර මනරම් නිර්මාණයක් කියලා. එදා සහභාගී වෙච්ච දසදහස් සංඛ්‍යාත සියලු දෙනාම දැක්කා ලස්සන ත්‍රිමාන නිර්මාණයක් මේක නිම වෙන්නේ කොහොමද කියලා. ඇත්තට මේ ත්‍රිමාන නිර්මාණය අපිට මනාකොට අලංකාරවත්ව කරලා දුන්නේ මුදිත ප්‍රියංකර පෙරේරා කියන මහා නිමැවුම්කරු. ඔහුගේ YouTube නාලිකාවක් තියෙනවා මුදිත ප්‍රියංකර පෙරේරා කියලා. ඇත්තටම ඒ බලනකොට තේරෙනවා ඔහු හරිම දක්ෂයි. මේ මතු අනාගතයේ බොහෝ දෙනා මිනිස් විතරක් නෙමෙයි වරුන්. අපි දන්නවා එදා බාතික රජුරුවොත් පිච්චවනයක් හදනකොට අනුරපුරේ ඒ පිච්චවනේ මල් නෙලාගෙන සිරීපාදයට ගිහිල්ලා පූජා කරලා තියෙනවා දෙවිවරු. ඒ නිසා දෙවියන් පවා නෙලනවා පිච්චවනයකට ඇවිල්ලා. ඒ නිසා මේක මිනිසුන්ට විතරක් නෙමෙයි දෙවියන්ටත් මහා දායාදයක්. ඒක නිසා දෙවිවරුන්ටත් දායාදයක් වෙච්ච මේ පිච්චවනයේට අත ගහන්න net ශ්‍රාවක ශ්‍රාවිකාව මහා පින්වන්ත වුණා. අනාගතයේ අපේ බවුන් පැලැස්සේ භාවනා කටයුතුත් මේ මාසෙ ඉඳලා ආරම්භ කරනවා. එතකොට ප්‍රතිපත්ති පූජාවෙන් බවුන් පැලැස්සෙක් එකතු වෙන්න පුළුවන්. ආමිස පූජාවෙන් පිච්චවනෙත් එක්ක එකතු වෙන්න පුළුවන්. net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ හැම දෙයින්ම දේශපාලකයෝ වෙන්න පුළුවන්. නොඑක් පාලකයෝ වෙන හැම තැනින්ම පීඩනම දෙද්දී මානසිකව සතුටක් විඳින්න ධර්මයත් එක්ක පින් කරන්න කුසල් කරන්න net එක්ක එකතු වෙලා අපි හැම දෙනාටම මේ විදිහට අවස්ථාව ලැබිලා තිනවා. හොඳයි. net එක්ක එකතු වුණේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාව විශ්වාස කරමින් ඒ මග යන්නට දහම් මග යන්නට සැරසුණු ඔබ උන්වහන්සේලා නිසා වෙනවා. ඒ නිසා ඔබ වහන්සේලාට අපි අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන මේ මහානීය පුණ්‍ය කටයුත්ත තවත් සාර්ථකව කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම සාර්ථක පිච්ච වෙනක අවසාන ප්‍රතිඵලය වූ මහා සෑයට පිච්ච පුදන්නට සතර දෙසින් වඩිනා මහා සංගරුවනට ඒ උතුම් පුණ්‍ය කර්මය කරන්නට ශක්තිය ඔබ වහන්සේට ඇති වේවා. ඒ සියලු කුසල් නිවීම පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි ඉදිරියේදීත් තවත් පිච්චවණය ගැන තොරතුරු ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා. ලබන සෙනසුරාදාවත් එතෙක් net සමග දිගටම රැඳෙන්නට ආරාධනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.